ඔව් ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේද කීපයකින්ම සිලබස් එකේ වටිනාම ඒකකයක් වන අලෙවි කළමනාකරණය හා සබැඳි විභාග ප්‍රශ්න සවිස්තරාත්මක ලෙස සාකච්ඡා කිරීම ආරම්භ කළා. මට දැනෙනවා මට අත්දැකීමෙන් මට දැනෙනවා ඔබ මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම තුළින් ඔබ ඉගෙනගත්ත න්‍යාය කොටස් හොඳින් විභාගයට පිළිතුරු සඳහා ගෙන යන්න ඇප්ලයි කරන්න ඔබ පුදුම විදියට දැනුමක් අත්දැකීමක් ලබනවා. මොකද මම අත්දැකීමෙන් දන්නවා සමහර දක්ෂ ළමයි පවා වැඩිපුර ප්‍රශ්න වලට පිළිතුරු ලියලා පුරුද්දක් නැති වුණොත් විභාගෙදී අඩු ලකුණු සංඛ්‍යාවක් ගත්ත අවස්ථා තිබුණා. දැන් අපි ටියුෂන් වල කරද්දී නැත්නම් ඉගෙනීමේ ගුරු වෘත්තියේ මුල් කාලේ අපි ඒව හිතුවේ නැහැ. අවුරුදු 2-3 යනකොට අපිට තේරෙනවා මේ දක්ෂයෝ ඇයි මෙහෙම කරන්නේ. මේගොල්ලෝ ඉගෙන ගත්තට ලියන්න දන්නේ නැත්නම් ලියන්න ඒගොල්ලෝ නිසි පරිදි ඒගොල්ලෝ ස්වයං මෙහෙවීමක් ඒ තුලින් ලැබෙන්නේ නැහැ. නිවැරදි පිළිතුරට යන්න. පසුව අපි ওই ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආදර්ශ පස් සාකච්ඡා ආරම්භ කළේ. ඒවෙන් අපි අඩුපාඩු පහදාගත්තා. ඒ නිසා ඔබත් අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නැත්නම් මේක නිකම්ම සාකච්ඡාවක් නෙවෙයි මේක ප්‍රශ්න විශ්ලේෂණයක්. ප්‍රශ්න විශ්ලේෂණය කර ගැනීමක් කියලා ටිකක් අවබෝධයෙන් ඒ වගේම ආධ්‍යාත්මික බැඳීමකින් යුක්තව ඔබ මේ ප්‍රශ්න විශ්ලේෂණය කරන්න ඕනේ. ඒක කරොත් තමයි ඔබට අඩුම කාලයකින් අඩුම මහන්සියකින් ඊටම සැහැල්ලුවෙන් විශ්වාසයෙන් වඩා අංග සම්පූර්ණ පිළිතුරු ලියලා 100%ක්ම දෙන ලැබෙන ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන් විදිහේ පිළිතුරු පත්‍ර සපයන්නක බවට පත් වෙන්න පුළුවන් විටයි. ඒ ශක්තිය හැකියාව ඔබ ලබන්න ඕනේ සෑම විභාග වර්ෂයක් සඳහාම අපි සාකච්ඡා කරන ප්‍රශ්න මාලාව තුලින්. අපි අද දවසේ කතා කරන්න ආරම්භ කරන්න යන්නේ 2007 විභාගයට යොමු වෙච්ච විභාග ප්‍රශ්න ගණනාවක්. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. පළවෙනි ප්‍රශ්නේම අහලා තිබුණා මාකටිං ප්‍රශ්නයක්. එහෙම තමයි ඒ කාලේ දාන්නේ. සාමාන්‍ය ප්‍රශ්න 5කට විතර දානවා. දැන් අද නම් ප්‍රශ්න 2 කරවගෙන සීමා කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5 අයන්න. නිෂ්පාදිත මිශ්‍රය ප්‍රොඩක්ට් මික්ස් යනු කුමක්ද? මතකනේ උත්තරේ? ප්‍රොඩක්ට් මික්ස් කියන එක. ආයතනයක් විසින් නිෂ්පාදන භාණ්ඩ පේලි කීපයක් හා ඒ යටතේ අයිතමයන් රාශියක් පවත්වාගෙන යාම තමයි නිෂ්පාදිත මිශ්‍රය කියන්නේ. පේලි කීපයක් මට නම් හුරු නැහැ. ඔක සාමාන්‍ය හරි පෙළවල් කීපයක් කියන එක. කමන්නේ පේලි කිව්වට. තේරුණාද? ආයතනයක් විසින් නිෂ්පාදන භාණ්ඩ පේලි කීපයක් නැත්නම් පෙළවල් කීපයක්. අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොඩක්ට් ලයින්ස් කියලා. ප්‍රොඩක්ට් ලයින්ස් වලට වඩා හොඳ සිංහලෙන් පේලි වලට වඩා භාණ්ඩ පෙළක් කියනකොට පේලි කොමනික අපිට මේ ඩ්‍රිල් ප්‍රැක්ටිස් කරන්නේ සර්කිට් මිට් කාලේ ඒක නිකන් පේලියක් වගේ මතක් වෙනෝනේ. පෙළවල් වඩා හොඳ පෙළවල් නා පෙළවල්. ඒක හුරු වෙන්නකෝ ස්කීම් ඉතුරුන කමන්නේ. පෙළවල්. පෙළවල්. හරිද? ආයතනයක් විසින් නිෂ්පාදන භාණ්ඩ පේලි කීපයක් නැත්නම් පෙළවල් කීපයක් හා ඒ යටතේ අයිතමයන් රාශියක් පවත්වාගෙන යාමටත් වඩා හොඳයි ඉලක්ක වෙළඳ පොළ වෙත ගෙන යාම නැත්නම් සැපීම. නැත්නම් මම මේක මෙහෙම කියන්නද? කිසියම් ආයතනයක් විසින් සිය ඉලක්ක වෙළඳ පොළ වෙත ඉදිරිපත් කරන භාණ්ඩ පෙළවල් කීපයක් හා ඒ තුල අඩංගු සියලු අයිතමයන්ගේ එකතුව තමයි භාණ්ඩ මිශ්‍රය කියන්නේ. වඩා හොඳ එහෙම. යම් ආයතනයක් සිය ඉලක්ක වෙළඳ පොළට හඳුන්වා දෙනු ලබන භාණ්ඩ පෙළවල් කීපයක් හා ඒවා තුල අඩංගු සියලු අයිතමයන්ගේ එකතුව තමයි නිෂ්පාදිත මිශ්‍රය නැත්නම් භාණ්ඩ මිශ්‍රය කියලා කියන්නේ. දැන් ඇත්ත කතාවත් ඕකනේ. සාමාන්‍ය එක් ව්‍යාපාරිකයෙක් භාණ්ඩ පෙළක් තනි පෙළක් විතරකුත් නෙමෙයි පෙළවල් කීපයක් තියෙනවා. අපි හිතමු රස කැවිලි, පළතුරු, රෙදිපිලි, ලිපිඩාව යන පෙළවල් 4ක් තියෙනවා. ඒකෙත් එකම රස කැවිලි කියලා බූන්දි විතරද නැහැනේ. බූන්දි විතරනේ විවිධ රස කැවිලි තියෙනවා. මස්කට් තියෙනවා, කළු දුල් තියෙනවා, වැලිතලප තියෙනවා. කීපයක් තියෙනවා. ලිපිඩාව කියලා බෝල් පොයින්ට් පෑන් විතරද සාර්ථක නැහැනේ. බෝල් පොයින්ට් පෑන්, ඉරේසර්ස්, අභ්‍යාස පොත්, කොටු රූල්, තනි රූල් නේ තින්ත වර්ග විවිධ දේවල් තියෙන්න එපා. ඒක මම කිව්වා පළතුරු කියලා තියෙනවා බනාන පමණක්, කෙසෙල් ගෙඩි පමණක් සාර්ථකද නැහැ. බනාන, පපාය, අන්නාසි, පයින්ඇපල් දෙකම එකයිනේ. අන්නාසි කීපයක් තියෙනවා. ඇපල් නේ ඇපල් විතරක් තුනෝ ඒකයි. ඉතින් ඇපල් කඩයක් නේ. පළතුරු කඩයක් වෙන්නේ නැහැ නේ. අන්නාසි විතරක් තිබ්බොත් ඒක අන්නාසි කඩයක් නේ. ඒ නිසා ඉතින් මේ කියන්නේ
වෙළඳ පොළට හඳුන්වා දෙන භාණ්ඩ පෙළවල් කීපයක් තියෙන්නත් ඕනේ. ඒවා අයිටම් කීපයක් තියෙන්නත් ඕන. අන්න එහෙම වුණොත් තමයි බර නැත්නම් ප්‍රශස්ත භාණ්ඩ මිශ්‍රයක් වෙළඳ පොළට යන්නේ. පැහැදිලිනේ? රයිට්. ලකුණු එකක් දෙනවා ඒ නිර්වචනයේට. ආයන්න බොහෝ ව්‍යාපාර නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යාමට හේතු පැහැදිලි කරන්න. මෙන්න මේක මගේ ඉගැන්වීමේ ජීවිත කාලේ හොඳ මතක සටහනක් වුණා. කොහොමද කියන්නේ? කියන්න ඕනේ ඒක. දැන් එක්තරා දවසක විභාගයට ලං වෙලා එතකොට පේපර් එක හදන කාලට කිට්ටු වෙලා ඉතින් මට හම්බුණා එවකට කොන්ට්‍රෝලින් චීෆ්. ඒවකට කොන්ට්‍රෝලින් චීෆ් හම්බුණා. ඒ හම්බ වෙද්දී ඒ සර් නෑ ඉන්නකෝ දැන් මතක් වුණා. ඒ සර් පේපර් එක හදලා ඉවරයි. පැහැදිලිවම පේපර් එක හදලා ඉවරයි. එතකොට මේ හදලා ඉවරයි. දැන් මම දන්නවා පේපර් එක හදලා මාසයකට ගිහලා හම්බුණා. මම කෝ මට සර් ඇත්තටම මේ අවුරුද්දේ මොකක් හරි හේතුවක් මත මගේ නිවාඩු දවස් කීපයක් හම්බුණා. අතරේක පන්ති දාගෙන වෙලා අවසානයේ අලෙවිකරණයේ පාඩම ටික හිර වුණා. මම ඉතින් කොන්ට්‍රෝලින් චීෆ් කියන්නේ දැන් නෑ මගේ ගුරුවරයානේ කාලේ කැම්පස් එකේදී. මොකද අනේ මට මේ සැරේ හිර වුණ ඇත්තටම පාඩම මට මේ පාඩම නිකන් මම සර්ගෙන් ප්‍රශ්න අහනෝනේ පටල ගන්න. ඇත්තටම මම කවදාවත් අහලා නෑ. විභාග පේපරේ ප්‍රශ්න අහනෝ නෙවෙයි විභාග රහස් අහනෝ නෙවෙයි. මට නිකන් මේ අඩු ගානේ අලෙවි කරන පාඩමෙන් මට නිකන් ඒරියා එක කියනකොට මට මෙන්න මේ ටික කරන්න මට ඒ තෝරගත්ත ඒරියා ටික විතරක් කරන්න පුළුවන් කියලා. ඒ පරකුව ඊට පස්සේ දැන් ඔයා මොනවද කරලා තියෙන්නේ කියන්නකෝ කියලා තියා මුලින්ම කිව්වා. ඉතින් මං කොපම්මට මේ ඊටසේ ආයුවා දැන් මේ ප්‍රොඩක්ට් මික්ස් එකේ මොනවද කරේ අලුත් ප්‍රශ්නක බලන්න කියන්න බලන්න. ඉතින් මම මුලින්ම මොකක් හරි ප්‍රශ්න කිව්වා. දෙවෙනි එකට මං කිව්වා ඇතරම ප්‍රශ්න හදලා තිබුණා. මේක දැකලා නෙවෙයි. මොකද්ද සාමාන්‍ය ලාංකික ව්‍යාපාරිකයින් ඉලක්ක වෙළඳ පොළට එක් භාණ්ඩයක් හෝ එක් භාණ්ඩ පෙළක් එක්ක තනි භාණ්ඩයක් නැත්නම් භාණ්ඩ පෙළක් එක්ක අපි තුමු ලිපි ද්‍රව්‍ය බෝල් පොයින්ට් පෑන් විතරක් නැත්නම් ලිපි ද්‍රව්‍ය පොත් ඉරේසර්ස් තීන්ත ඒ වගේම මොනවද මේ නූල් ඒ වගේම රබර් බ්ලෑන්ඩ් වගේ විවිධ දේවල් තියෙනවනේ ඒ වගේ පෙළක් එක්කෝ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් එක් භාණ්ඩයක් හෝ එක් භාණ්ඩ පෙළක් පමණක් වෙළඳපොළ හඳුන්වා දෙනවා වෙනුවට බොහෝ වෙලාවට පෙළවල් කීපයකින් සමන්විත භාණ්ඩ මිශ්‍රයක් හඳුන්වා දෙනු ලබයි. එවැනි තත්ත්වයකට තුඩු දී ඇති හේතු පැහැදිලි කරන්න. ඒකමනේ විදිහ බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒකමනේ. අන්තිමට ඒ වකටේ කොණ්ඩෝ ජීවිකෝ ඔයා හරි මිනිස්සෙන්නේ. දැන් ඔයා ඔක්කොම කරන්න ඕන ටික කරලානේ මගෙන් අහන්නේ. දැන් ඔච්චරයි. ඔයා ඔය ටික කරලා නැති ඒති කිව්වා. නිකම්ම ඉංගි හම්බුණා. තේරුණාද? ඒ වගේ දැන් මම ඇත්තරම මේ සර්ගෙන් මම නෙවෙයි මම මේ ප්‍රශ්නේ දැන් මේ දිමුනේ ගියේ ඔයා ඉතාලම හොඳයි. ඔයා කරන්න ඕන ටික කරලා තියෙන්නේ. ඔය ටික කොහොම කරගෙන යන්න කිව්වා. ඒ නොකියකෝ මේක වැදගත් කියන එක. විභාගෙට එනවා කියන එක නොකිය කිව්වනේ. ඒතර මම ඒ සර්ගෙන් දැනගෙන නෙවෙයිනේ මම හදලා තිබුණ ප්‍රශ්නේ. මමත් කරලා තිබුණා. සර් පේපර් එක හදනකොට සමගාමී මමත් කරලා තිබුණා. ඒ වගේ විප්ලව කරා මම මේ පේපර් එක සම්බන්ධයෙන්. සමහර ප්‍රශ්න ලංකාවේ කවුරුත් කරලා නැහැ. මම කරලා තිබුණා. දැන් මම අපේ ගමේ වත්තර ගියාම එක රාත්‍රියක කුරුඳු වාඩියේ කුරුඳු තලනවා මිනිස්සු. ඉතින් මම ඒගොල්ලොත් එක්ක විහිළු කර ඔය අල්ලාපසල්ලාපේ එදින ඉතින් ගියාම පාළු වෙන්නත් එක්කලා. මම ගිහලා නිකම්ම නිදාගෙන හරියන්නේ නැහනේ. ඒ මිනිස්සු මහන්සි වෙද්දි මම කෝපි ටිකක් හදලා දෙනවා. එහෙම නැත්නම් කෝපි වගේ ටික මොන හරි ලොම් බොන්න දෙන මිනිස්සුන්ට තේරුණාද? එතකොට මේ ඒ මිනිස්සු කතා කරේ ඒ මිනිස්සු කියන සර් ඉස්සරහට සර්ලාට ලොකු ප්‍රශ්නයක් වෙනවා මේකට මොන හරි ඔය අලුතෙන් නවීන යන්ත්‍රයක් එහෙම ගන්න වෙනවා. දැන් අලුතෙන් යන්ත්‍ර තියෙනවා දැන් කුරුන්තලේ තාම පරීක්ෂණ මට්ටමේ. මම ඇයි ඇස අපේ પરම්පරාවෙන් පස්සේ කුරුන්තල කට්ටිය ඉවරයි. දැන් අපේ දරුවෝ බලන්න සමහර අය ඉගෙන ගන්න උත්සාහ කරනවා. සමහර අය රට යන්න බලනවා. දැන්ටම අපේ කියන අපේ අසවලා දැන් රස්සාවක් කරනවා. මේකට කැමති නෑ. බලන්න හොඳයි කියන්නේ මට ටක් ගාලා මතුනේ ඒක ඇත්තනේ. දැන් ලොකු ප්‍රශ්නයක් නේ ඒක. දැන් මොකද ලංකාවට ඩොලර් ගෙනෙන ප්‍රධාන අපනයන භාණ්ඩයක් තමයි කුරුඳු අපනයනේ. ඉතින් මේ කුරුඳු කර්මාන්තේ වැඩනෝනේ මේකට මාර්ස් වැඩක් නෙවෙන්නේ. ඇත්තම බැලුවොත් දැන් මමත් කල්පනා කරා මමත් දන්න කුරුන්තල්න පවුල් අය දැන් ඒ රස්සාවෙන් අයින් වෙලා. ඕක මං ගත්ත ඔලුවට. ඕක දෙවිදියකට ප්‍රශ්න වශයෙන් කළා. 2000 මං හිතන්නේ 2018 අවුරුද්දකින් මෑතකදී මම දෙවිදියකට ප්‍රශ්නයක් වශයෙන් කරා. එකක් මම ටිකක් මතකෙන් කියන්නම්. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෘෂි කර්මාන්තයෙන් ඉවත් වන ප්‍රවණතාවයක් දක්නට ලැබේ.
එවැනි තත්ත්වයකට බලපෑත හේතු පැහැදිලි කරා. ශ්‍රී ලංකාවේ තරුණ පරපුර කෘෂි කර්මාන්තයෙන් ඉවත්වන ප්‍රවණතාවක් එන්න වැඩි වෙනවා. අනිත් ප්‍රශ්නේ මම දැම්මේ මතක නෑ ඒක මිට ටික වෙනස් කරලා ඇහුවා. ඉතින් ඒ අවුරුද්දේ කිසිම මේ සංවාදයක් කොන්ට්‍රෝල් චීෆ් එක වඩුගන් ටෙලිෆෝන් කෝල් එකක් සම්බන්ධ නැතුව ওই ප්‍රශ්නේ විදිහට ඇහුවා. ඉතින් මම ලංකාවේ ජනප්‍රිය ව්‍යාපාර දින ගුරුවරුන් අපේ හිතවත් අය මම ඇහුවා කොහොමද මේ ප්‍රශ්නේ කරාද? මොකද්ද මගේ කවුද මම හිතන්නේ අපි කරේ නෑ කියලා. ඉතින් මම කියන්නේ කියන්නේ මමත් කරයි කියලා. මම පෞද්ගලිකව සතුරු වුණා. මටත් චින්තනයක් පහළ වුණා. මගේ මියගේ අම්මා තාත්තගේ ආශිර්වාදයක් කියලාත් මට හිතුණා. ඒ වගේ විප්ලවීය ප්‍රශ්නයක් මේකත්. ලංකාව කවුරුත් කරලා නැති විච්ච නමුත් මම විසින් කරපු. දැන් මේකේ මේ ප්‍රශ්න අවසානයේ කරනවානේ ආදර්ශ ප්‍රශ්න, අනුමාන ප්‍රශ්න. බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ අවුරුද්දට ඒ වගේ ආශිර්වාදාත්මක ප්‍රශ්න තිබිය හැකි. නෙවෙයි තියෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න සාකච්ඡා කිරීමේ පාඩම් පරිච්ඡේද ඉදිරියට අපි තව 5ද 6ද කරන්නේ සියල්ලම පරිශීලනය කරන්න කියලා මම ඉල්ලනවා. මොකද මොන පරිච්ඡේදයෙන් හරි ඔබට අනිවාර්යයෙන්ම විභාගයට යමක් ලැබෙනවා. මේ විභාග ප්‍රශ්න සාකච්ඡාවේදීත් ලැබෙනවා. විශේෂයෙන්ම ආදර්ශ ප්‍රශ්න නැත්නම් අනුමාන ප්‍රශ්න සාකච්ඡාවේදී ඒක අනිවාර්යයෙන්ම 200%ක්ම ලැබෙන නිසා සියලුම පාඩම් පරිච්ඡේද ඔබ අකණ්ඩව පරිශීලනය කරන්න. පාසල් අධ්‍යාපනයේ ලැබුවා හෝ නොලැබුවා හෝ උපකාරක පන්ති අධ්‍යාපනයක් ලැබුවා හෝ නොලැබුවා හෝ මම වගකීම කියන ඒ දෙකම මම ඒ දෙක කරන්න එපයි කියනෝ නෙවෙයි. ඒ දෙකම ඔබ මගහරලා තිබුණත් බය වෙන්න එපා. ඒ දෙකෙන්ම ලැබෙන දැනුම මෙන් 200ක දැනුමක් මගේ පාඨමාලාවෙන් මම ලබා දෙනවා. තේරුණාද? ඉතින් දිගටම මේක ෆලෝ කරන්න. රයිට්. ඒතකොට මේක ඒ වගේ ප්‍රශ්නයක් බොහෝ ව්‍යාපාර නිෂ්පාදිත මිශ්‍රයක් පවත්වාගෙන යාමට හේතු. කියන්නේ එක භාණ්ඩයක් තනි භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ පෙළවල් සහ අයිතම කීපයක් හඳුන්වා දෙන්න හේතු මේ අහන්නේ. පළවෙනි එක තමයි පිරිවැටුම වැඩි කර ගැනීමට එවිට ලාභය වැඩි වෙනවා. හිතන්න ස්ටේෂනරි ෂොප්ස් කියලා දානවා කඩයක්. ලිපි ද්‍රව්‍ය සාප්පු කියලාගේ බෝල් පොයින්ට් පෑන් විතරයි තියෙන්නේ. සාර්ථකද? සාර්ථක නැති පෑන් ගන්න ඉතින් කියා බයි chance සමහර අය ඉන්නේ. සමහර පෑනයි ඉරේසර් එකයි දෙකම ඕනේ. පෑනයි පැන්සලයි දෙකම ඕනේ. පෑන මේ ෂොප් එකෙන් අනිත් පැන්සල් අනිත් ෂොප් එකේ එහෙම නෑ. දෙකම අර ෂොප් එකෙන් ගන්න. සාර්ථක නෑ. සාර්ථක නෑ. අපි දුමු ජූස් සෙන්ටර් කියලා අපි ෆෘට් ජූස් අලෙවි කරන කඩයක් දානවා. ස්නැක් බාර් එකක්. ඒකේ තියෙන ඇවකාඩෝ ජූස් එක විතරයි. අපි දුමු ඒකත් රුපියල් 200යි දැන් මේ ඇවකාඩෝ ජූස් එක. ඇවකාඩෝ අඩුයිනේ. තේරුණාද? එතකොට හැමෝම ඇවකාඩෝ ජූස් බොනවද නැහැ. අනික රුපියල් 200 නිසාත් බොන්නේ තමයි රුපියල් 80ට 100ට හොයනවා. රුපියල් 100 දෙන්න පුළුවන් පපාය වගේ ජූස් එකක්. 120ට දෙන්න පුළුවන් මැංගෝ ජූස් එකක්. ඒවා තියෙන්නේ මේ සමහර අය මැංගෝ ජූස් එකට කැමති. සමහර අය පපාය ජූස් එකට කැමති. සමහර අය ඇපල් ජූස් එකට කැමති. නැචරල් ඇපල්ස් නේ ඇපල් ජූස් එකට. සමහර අය ඇවකාඩෝ ජූස් එකට. සමහර අය නෙල්ලි ජූස් එකට. නේ සමහර අය ග්‍රේප් ජූස් එකට. මේ හැමදෙනාගේම මොකද්ද? ඉල්ලුමට ගැලපෙන භාණ්ඩ වර්ගයක් දෙන්න පුළුවන් වෙන්න නම් අනිවාර්යයෙන්ම තනි භාණ්ඩයකින් අපිට මාකට් එකක් අල්ලන්න බෑ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යයෙන්ම පිරිවැටුම වැඩි වෙන්නේ, ලාභය වැඩි වෙන්නේ භාණ්ඩ පෙළවල් සහිතම කීපයක් තිබුණොත් විතරයි. පැහැදිලිනේ? දෙවෙනි එක කීර්තිනාමය වැඩි කර ගැනීමට. කීර්තිනාමයක් වැඩි වෙනවනේ. දැන් තනි භාණ්ඩයක් විතරක් අලෙවි වෙලා ඒක යන්තම් අපි වියදම් ආවරණය කරලා ජීවත් වීමට යැපීම සඳහා සුළු ලාභයක් ලැබෙන තත්ත්වයෙන් පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට ලොකු කීර්තිනාමයක් නැහැ නේ ගැනුම් කරු ටිකයි. නමුත් භාණ්ඩ වර්ග කීපයක් අලෙවි කරනකොට එයින් ඔක්කොම නෙවෙයි අපි කියන්නේ දෙකක් තුනක් භාණ්ඩ දෙකක් තුනක් හීට් වෙන්න පුළුවන්. හීට් වෙනවා කියන්නේ විශාල පිරිසක් සමස්ත වෙළඳපොළම ඉල්ලන්න පුළුවන්. ඒකේ මොකද වෙන්නේ? කීර්තිනාමය අනිවාර්යයෙන්ම වර්ධනය වෙනවා. හොඳ කීර්තිනාමයක් ලැබෙනවා. තුන්වෙනි එක තමයි එක් නිෂ්පාදිතයකින් සිදුවන ලාභ අනෙක් නිෂ්පාදිතවල ලාභයෙන් ආවරණය කරගන්න පුළුවන්. මමත් ඔය උත්තර දැම්මා. මම දු ප්‍රශ්නෙට. දැන් අපි හිතමු පොල් කඩේ කියන පොල් විතරක් විකුණනවා. මේක පොල් වල මිල අපි තුන් 15 බහිනවා. විදේශයකින් ආදේශක පොල් එනවා. මොකද වෙන්නේ? අපේ පොල් බිස්නස් එක බිඳුර වැටෙන්න පුළුවන්. ඉවරයි. අලාභයි. නමුත් භාණ්ඩ මිශ්‍රයක් තිබුණා නම් පොල් 3-5 වර්ග, එළවලු වර්ග, සහල් වර්ග තිබුණා නම් පොල්වල මාකට් පොල්වල බිස්නස් එක අපිට පාඩු වුණත් අපි ඒ පාඩුව අනිත්‍යයෙන් ආවරණය කරගන්න. තේරෙනවද? එහෙනම් භාණ්ඩ පෙළවල් කීපයක් තියෙනවා, අයිතම කීපයක් තියෙනවා. එහෙනම් එක් භාණ්ඩයකින් වෙන ලාභේ ආවරණය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි සමහර අය තනි භාණ්ඩයකට හෝ භාණ්ඩ වැලකට සීමා නොවි භාණ්ඩ පෙළවල් කීපයක් සහ අයිතම කීපයෙන් යුක්ත භාණ්ඩ මිශ්‍රයක් මාකට් එකට හඳුන්වා දෙන්නේ. පැහැදිලිනේ?
හතරවෙනි එක වෙළඳපොළ විවිධාංගීකරණය සඳහා ඕනෑම අලෙවිකරුවෙක් ඕනෑම ව්‍යාපාරිකයෙක් සමත් වෙන්න ඕනේ වෙළඳපොළ විවිධාංගීකරණය කරන්න. ඒ කියන්නේ සමස්ත වෙළඳපොළට එකම භාණ්ඩයක් දීලා බලෙන් හරි දීලා ඒ වෙළඳපොළ පීඩනයක් කරලා හරියන්නේ නැහැ. දැන් මම කියන මල් ළඟ තියෙන මේ බෝල් පොයින්ට් පෑන් විතර මේක ගන්න මේක හැමෝම පාවිච්චි කරගෙන හැමෝටම බලෙන් ඇඟි ගන්න. සාර්ථක නැහැ. ඒක පීඩනයක් නේ. වෙළඳපොළට ඒක හෙඩේක් එකක් වෙනවා. තේරුණාද? එහෙනම් වෙළඳපොලේ එක් එක් පාරිභෝගික කණ්ඩායම්වල වූමනයිස්ට කරන්න පුළුවන් වන ආකාරයට ක්‍රියා කරන්න නම් මම විවිධ වූ භාණ්ඩ වර්ග අලෙවි කරන්න ඕනේ. ඒකෙන් මට පුළුවන් වෙළඳපොළට විවිධාංගීකරණය වූ සේවාවක් සපයන්න හෙවත් වෙළඳපොළ විවිධාංගීකරණය කරන්න පුළුවන්. ඒක මම කළ යුතුයි. වෙළඳපොළ ඒකී වෙළඳපොළක් නොවේ. බහුවිධ වෙළඳපොළක් නැත්නම් විවිධාංගීකරණය කළ වෙළඳපොළක් බවට පත් කරන්නේ කවුද? මමයි. ඒ සඳහා මම භාණ්ඩ මිශ්‍රයක් හඳුන්වා දෙන්න ඕනේ. ඊළඟට පස්වෙනි එක ප්‍රවර්ධන හා බෙදාහැරීමේ පිරිවේ අඩු කරගත හැකි වීම. අන්න. දැන් එක භාණ්ඩයක් ප්‍රවාහනය කළත් අපි හිතමු ලොරියකින් නම් ලොරි කුලිය හයර් එක රුපියල් 10000ක් කියලා. ඕකෙන් භාණ්ඩ වර්ග කීපයක් ගෙන්නොත් 10000යි. තේරෙනවද? ඒ නිසා අන්න එහෙනම් බෙදාහැරීමේ පිරිවැයත් අපිට පාලනය කරගන්න පුළුවන්. ප්‍රවර්ධනය. එකම ප්‍රචාරණ දැන්වීමකට රුපියල් මිලියන ගාණක් වියදම් කරනවා. එක භාණ්ඩයක තොරතුරු දැම්මත් එකයි භාණ්ඩ දෙක තුනක තොරතුරු දැම්මත් එකයි. බෙදිලා යනවා. ඒතකොට එක භාණ්ඩයක බෙදාහැරීමේ පිරිවැය වගේම ප්‍රවර්ධන පිරිවැයත් මොකද අඩු වෙලා යනවා. තේරුණාද? අන්නේ වාසිය තියෙනවා මේකෙදි. ඊළඟට 6 වෙනි එක. භාණ්ඩයේ සන්නම් ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම හා ඒ තුලින් සන්නම් පක්ෂපාතීත්වය ගොඩනගා ගැනීම. ඔව්. භාණ්ඩයේ සන්නම් ප්‍රතිරූපේ. දැන් එක භාණ්ඩයකට තියෙන එක සන්නමයිනේ. මෙතන භාණ්ඩ තියෙනවා 15ක් 20ක් නැත්නම් 60ක් 70ක් නැත්නම් 100ක් 200ක් නැත්නම් 400ක් තියෙනවා. සුපර් මාකට් එකේ හිතන්න භාණ්ඩ වර්ග දහස් ගණනක් තියෙනවනේ. මේවා තුරින් භාණ්ඩ කීපයකට හරි සමස්ත වෙළඳපොළ තුල කියන්නේ පාරිභෝගිකව විශාල පිරිසක් තුල ඒ භාණ්ඩයේ සන්නමට කැමැත්තක් ඇති වෙන්න බැරිද? පුළුවන්. සන්නම් පක්ෂපාතීත්වය. එනම් ඒ භාණ්ඩයේ සන්නම් ප්‍රතිරූපය වර්ධනය කර ගැනීම තුලින් සන්නම් පක්ෂපාතීත්වය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ භාණ්ඩ මිශ්‍රයක භාණ්ඩ පෙළවල් සාහිතම ගොඩක් තිබුණොත් විතරයි. එකක් දෙකක් තිබුණොත් බෑ. තේරෙනවද? ඊළඟට 7 වෙනි එක ආදායම් විවිධත්වයට ගැළපෙන පරිදි පාරිභෝගිකයින්ට තෝරා ගැනීම අවස්ථාව වැඩි කිරීම. පාරිභෝගිකයට අපි පුළුවන් තරම් රිලැක්සේෂන් එකක් දෙන්න ඕන. නිදහසක්, සහනයක්. දැන් පාරිභෝගිකයාගේ ආදායම අනුව වැය කළ හැකි මුදල අනුව පාරිභෝගිකයට තෝරා ගැනීම අවස්ථාව වැඩි කරන්න. තෝරා ගැනීම අවස්ථාව වැඩි කරන්න නම් අපි විවිධ භාණ්ඩ පෙළවල් විවිධ ප්‍රභේද හඳුන්වා දෙන්න ඕනේ. ලිපි ද්‍රව්‍ය කියලා අපි බෝල් පොයින්ට් පෑන්, පැන්සල්, ඉරේසර්ස් ඒ වගේම අභ්‍යාස පොත් විතරක් දීලා හරියන්නේ නැහැ. ඒක තමයි මූලික. ඊට අමතර දේවලුත් යනවා. සමහර පැන්සල් උඩු කරන කටර් එකක්, ෆයිල් කටු, අල්පෙනිති, ස්ටෙප්ලර් මැෂින් එකක් නේ. එහෙමනේ. ඒවත් අරතරන් නැතුනොත් වරින් වර ඔකේෂන් යනවනේ. ඒවත් අවශ්‍යයි. එහෙනම් පාරිභෝගිකයට ඒ Tamanට කැමති දේ තෝරගන්න පුළුවන් වන විදියට ලිපි ද්‍රව්‍ය නම් පාරිභෝගිකයට වැදගත් වෙන්න පුළුවන්. සමහර ඒවා දිනපතා වැදගත් වෙන, සමහර ඒවා විටින් විට, සමහර ඒවා කලාතුරකින් භාවිතා වෙන උපවා තියෙන්නට ඕනේ. එතකොට තමයි පාරිභෝගිකයට පහසුවෙන් තෝරගන්න පුළුවන් වෙන්නේ එකම වහලක් යටි. මෙන්න මේ අවශ්‍යතා ඉෂ්ට කරන තමයි තනි භාණ්ඩයක් වෙනුවට භාණ්ඩ පෙළක් සහ අයිතම කීපයක් ඇතුළත් භාණ්ඩ මිශ්‍රයක් මාකට් එකට හඳුන්වා දෙන්නේ. එතකොට කරුණකට ලකුණු භාගය බැගින් කරුණු 4ට ලකුණු දෙකක්ම දීලා තියෙනවා. කරුණු 4ක්ම අපේක්ෂා කරලා තියෙන ප්‍රශ්නේ. කොටසක් උනත්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ හොඳ ප්‍රශ්නයක් ඒක මතකනේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 2007 වර්ෂයේ රෝම ඉලක්කම් ඒ කියන්නේ එකේ රෝම ඉලක්ක 6 යන්න. දන්තාලේප භාවිතයෙන් පාරිභෝගිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ සඳහන් කරන්න. මොකද කියන්නේ? දැන් මේ ප්‍රශ්නේ දැක්කම අපේ නෝනනම් ඇහුව මොනවද මේ අහන්නේ කියලා ඕගොල්ලන්ගේ පේපර් එකේ. නමුත් එහෙම ඇහුවට මේක අපේ විෂයට සම්බන්ධයි. නේ? දැන් නිකන් බෙලෝ නිකන් මේක නිකන් විහිළුවක් වගේනේ නේ? දන්තාලේප භාවිතයෙන් පාරිභෝගිකව ලැබෙන ප්‍රතිලාභ සඳහන් කරන්න. තව ටිකක් කල් ගිහිල්ලා ආවි පුයර වර්ග භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන. ඒකත් ඇහුවොත් ඒත් මං කියන්නේ ඒක සබ්ජෙක්ට් එකට දාලයි. මේක බිස්නස් ස්ටඩීස් අපි ඉගෙන ගන්න නේ විෂයට දාලයි. දැන් ලංකාවේ ලෝකේ බොහෝ අය හිමත්ම කෙනෙක් නේ සමහර වයස්ගත කෙනෙක් සමහරට උන්මාද හැදිච්ච කෙනෙක් පිස්සු හැදිච්ච කෙනෙක්
එහෙම නැත්තම් දත් නැති කෙනෙක්. දත් නැත්තම් මදින්න දෙයක් නැහැ නේ. තේරෙනවද? දිවිතරේ මදින්න තියෙන්නේ. හැරෙන්න දන්තාලේප භාවිතා කරනවා. එහෙනම් දන්තාලේප කියන්නේ පාරිභෝගිකව විශාල පිරිසක් පරිභෝජනයකට භාණ්ඩයක් එක අතකින්. එක අතකින් පාරිභෝගිකයාට අත්‍යවශ්‍ය භාණ්ඩයක්. අත්‍යවශ්‍යයි. මොකද දත් පිරිසිදු තබා ගන්න ඕනේ නැත්නම් දත් රෝග හැදෙනවා විදුරු මස් දිය වෙනවනේ. ඒක අත්‍යවශ්‍ය භාණ්ඩයක්. අනික් අතින් පාරිභෝගිකයෝ ඕනම ආදායම් මට්ටමක් ලබන පාරිභෝගිකයෙක් ඕනම ජීවන රටාවක් ගත කරන පාරිභෝගිකයෙක් තමන්ගේ වැය කළ හැකි ආදායමෙන් අනිවාර්යෙන් කොටසක් වෙන් කරනවා මේ දන්තාලේප වෙනුවෙන්. තේරුණාද? අනික ඕනෑම පාරිභෝගිකයෙක් අපේක්ෂා කරනවා නිරෝගී පාරිභෝගිකයෙක් වශයෙන් හැමදාම ජීවත් වෙන්න. මේ යනකම් අවුරුදු 50ද 100ද 200ද මිය යනකම්ම නිරෝගී පාරිභෝගිකයෙක් වශයෙන් කටයුතු කරනවා. මොකද පාරිභෝගිකයා නිරෝගී වන තරමට එයාට පහසු වෙළඳ පොලක් වෙත ගිහිල්ලා වෙළඳ පොළ නැත්නම් ආසන්න වෙළඳ පොලක් වෙත ගිහිල්ලා පයින් ගිහිල්ලා හරි වාහනෙන් ගිහිල්ලා හරි පොදු මගී ප්‍රවාහන සේවයෙන් ගිහිල්ලා හරි Tamanට අවශ්‍ය භාණ්ඩ බාගේන් කරලා කියන්නේ මොකද්ද? කේවල් කරලා තෝරලා මිලදී ගන්න කැමැත්තක් දක්වනවා. ඒ අවශ්‍යතාවය තියෙනවා. ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න මේ පුද්ගලයා නිරෝගී වෙන්න. එහෙනම් නිරෝගී බව ආරක්ෂා කරන ප්‍රධානම භාණ්ඩයක් තමයි දන්තාලේප. ඒ නිසා මේක BS වලට සම්බන්ධයි. හරි. ලැබෙන ප්‍රයෝජන මොනවද? එකක් තමයි දන්ත සෞඛ්‍ය ඇතිවීම. ඒක තේරෙනවනේ. දන්ත සෞඛ්‍ය ඇති වෙන කියන්නේ දි รา පත් වීම, දත් මුල් දියවීම වගේ රෝගී තත්ත්වයන් නැති වෙන්නේ. ඒවා මගහැරෙනවා. දෙවෙනි එක තමයි මුඛ සෞඛ්‍ය ඇතිවීම. ඒ කියන්නේ දුගඳ වලකලා කියන එක. මුඛ සෞඛ්‍ය ඇති වෙනකොට දුගඳ හමන්නේ. මුඛ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනකොට තමයි මොකද වෙන්නේ? දුගඳ හමන්නේ. එහෙනම් ඒක නැති කරගන්න අපි හැමෝම අපේක්ෂා කරනවා. එහෙනම් ඒ සඳහා අපිට දන්තාලේප ඉවල් වෙනවා. ඊළඟට රසයක් ලැබීම. මින්ට් රසය. සාමාන්‍යයෙන් දන්තාලේප භාවිතා කරද්දී අපිට රසයකුත් ලැබෙන්න ඕනේ. ඒක තමයි පොඩි මින්ට් රසයක් තියෙන්නේ. මින්ට් එකක් තියෙනවනේ ඒකේ. තේරුණාද? ඊළඟට පුද්ගල ආකර්ෂණය නැත්නම් ප්‍රසන්න සිනහව. හොඳ සිනහවක් නම් පිරිසිදුව දත් දෙපළ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඔබ දැකලා තියෙන සමහර දන්තාලේප ප්‍රචාන්දයන් වීම වල කාන්තාවක් සිනාසෙමින් සිටින පින්තූරයක් තියෙනවා. ඒ දත්වල බලන්න තියෙන ප්‍රසන්න බව. ඒකත් එක්ක අපිට ඒ ටූත්පේස්ට් වර්ගයේ සන්නම් නම කවදාකවත් අමතක වෙන්නේ නැහැ. අපිට ඒ දත් සෙට් එක දැක්කම නේ පිරිසිදු දීප්තිමත් නේ බැබලෙන නේ ප්‍රසන්න දත් ටික දැක්කම අපිට අනිවාර්යෙන් මේ දන්තාලේප ගන්න පෙළඹීමක් ඇති වෙනවා. ඔය වගේ ලැබෙන ප්‍රතිලාභ කීපයක්ම තියෙනවා දන්තාලේප පාවිච්චි කිරීම. එහෙනම් කරුණකට ලකුණු භාගය බැගින් කරුණු 4ට ලකුණු 2ක් දීලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ බලන්න ඒකම ආයන්න විකුණුම් සේවකයින් people කියලා තියෙන්නේ සේවා අලෙවිකරණේ වැදගත් මූලිකාංගයකි පැහැදිලි කරන්න. විකුණුම් සේවකයින් සේවා අලෙවිකරණේ වැදගත් මූලිකාංගයක පැහැදිලි කරන්න. ඔව්. විකුණුම් සේවක කියන්නේ මිනිස්සු. කිසියම් අලෙවිකරුවෙකු කිසියම් පාරිභෝගික පන්තියක් ඉලක්ක කරගෙන හෙවත් ඉලක්ක වෙළඳ පොලකට කිසියම් සේවාවක් දියත් කරනවා නම් ඒ සේවාවට අදාළ ක්‍රියාවලියේ එක් සේවාවන් සපයන අය තමයි විකුණුම් සේවකින් කියන්නේ. සේවා අලෙවිකරණයේදී සේවකයා ඊට වැදගත් වේ. හරිද? සේවකයා සජීවී කාර්යක්ෂම පුද්ගලයෙකු වූ විට පාරිභෝගිකයන් ව්‍යාපාරයට කැමැත්තක් දක්වයි. තේරුණාද? අහන්නේ විකුණුම් සේවකයින් සේවා අලෙවිකරණයේදී වැදගත් මූලිකාංගයක් වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන එක කොහොමද කියන්නේ? හේතුව මොකක්ද? සේවකයා සජීවී පුද්ගලයෙක්නේ. සජීවී අනික කාර්යක්ෂම ක්‍රියාශීලී පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම සේවක සජීවීනේ. පණ නැති වස්තුවන්නේ. ඒ වගේම එයා ක්‍රියාශීලී පුද්ගලයෙක් නම් අපි කියන හරිය එයා හරිය ඇක්ටිව් කියලා. තේරෙනවද? ඒ ක්‍රියාශීලී පුද්ගලයෙක් වූ විට පාරිභෝගිකයන් ව්‍යාපාරයට කැමැත්තක් දක්වනවා. හිතන්න භෝජනාගාරයක් කියලා. භෝජනාගාරයක අපි තු ස්ටුවර්ඩ්ස්ලා ඉන්නේ. ඒ ස්ටුවර්ඩ්ස්ලා ප්‍රසන්න අය වෙන්න ඕනේ. තේරුණාද? අපි යනකොට good morning sir කියලා පිළිගන්න ඕනේ. සර් මේ ටික කාලෙකින් නේද ආවේ. ඇයි සර් ආවේ නැත්තේ මේ පැත්තේ? අපි බලලා යන්න නිකන්. ඒ වගේ බ්ලෙන් ගතු විදියට තේරෙනවා කතා බහ කරලා සර් මොනවද කෑමට ඕනේ මොනවද can I help you කියලා මොනවද අහලා. ටක් ගාලා අවශ්‍ය සර්විස් එක දීලානේ දුවල පැනලා. එතකොට සමහරට අපි දු ෆිංගර් බෝල් එකක් ඕන තෝදන කෝප්පය ෆිංගර් බෝල් දෙකක් ගේන්න කියනවා. කියනවා අපිට මදි තව දෙකක් ගේන්න කියලා. ඊට පස්සේ කියනවා බැරිද අපිට තව ෆිංගර් බෝල් එකක් ගෙනත් දෙන්න තරහ නැතුව.
අයිස කියන්න දෙකරේ 10ක් වුණත් ගෙදර ප්‍රශ්නයක් නැහැ. ඒවා කිසි දෙයක් නැහැ. නෑ බෑ නෑනේ. සර්විස් එක දූල පැනලා දෙන්න ඕනේ. දෙනකොට මොකද වෙන්නේ? අපි කැමතියි. අපි සමහරට ඒ රෙස්ටෝරන්ට් එකට කෑම ගන්න දිගින් දිගට එන්නේ ඒ ස්ටුවර්ඩ්ස් හොයාගෙන තමයි එන්නේ. තේරෙනවද? ඒ ස්ටුවර්ඩ්ස් හොයාගෙන තමයි එන්නේ. ඒ නිසා ඒ සේවකයෝ සේවා අලෙවිකරණයේදී සේවකයට ලොකු කාර්යභාරයක් ඉෂ්ට කරන්න පුළුවන්. ගනුදෙනුකරුවා නැවත නැවතත් ආකර්ෂණය කරගත හැකිද නොහැකිද කියලා තීරණය කරන ප්‍රධාන බලවේගය වෙන්නේ සේවකයෝ. තේරුණාද? සේවා අස්පෘශ්‍ය බැවින් එහි ගුණාත්මක භාවය පිළිබඳ අදහසක් සේවකයා මගින් නැති වේ. දැන් සේවාව අස්පෘශ්‍යයිනේ. දැන් ඒ සේවාව ඇත්තෙම ගුණාත්මක භාවයේ සේවකයාගේ අර දිවිලි පැන්ලි වලින් සේවකයාගේ ක්‍රියාකාරීත්වයෙන් ක්‍රියාශීලී බවෙන් පවා විද්‍යාමාන කරන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟට අපි බලමු මෙවැනි සේවකයෙකු තුළ පැවතිය යුතු පහ සඳහන් ගුණාංග මගින් ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට අද්දවා ගන්න පුළුවන්. අන්න තවදුරටත් ඒක විස්තර කරන ඔය පිළිතුර මෙවැනි සේවකයෙකු තුළ පවතින පහත සඳහන් ගුණාංග මගින් ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට අද්දවා ගත හැකිය. එනම් සුහදශීලී බංකුවේ සුහදශීලී වෙන්න සුහදශීලී බව. ඒ වගේම ආචාරශීලී බව. පොලයිට් ඔයගොල්ලෝ පොලයිට්ලි කතා කරන්න ඕනේ. ප්‍රසන්න පෙනුමක් තියෙන්න ඕනේ. තේරුණාද? අර යක්කුවගේ මුණු තිබුණ ප්‍රසන්න නෑනේ. තේරුණාද? නිකන් කඩන් වැටෙච්ච බෙල්ල අපි කියන්නේ බෙල්ල කඩන් වැටලා කියලා එහෙම බෑ. හොඳ බැලුවම හොඳ ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ වගේම අලෙවි කරන නිෂ්පාදිත පිළිබඳ දැනුම. භෝජනාගාරයක නම් සපයන ආහාර පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. අපේ නෑස් අපේ භෝජනාගාරේ කවදාකවත් කෙමිකල්ස් දාන්නේ නැහැ. කෘත්‍රිම රසකාරක නැහැ. දාන්නේ නැහැ. ස්වභාවික රසකාරක. අපේ ඉන්න චෙෆ් කෙනෙක් යා රටවල් 10ක සේවකලාවකට එයාට පුළුවන් අපේ දේශී ඉඟුරු සුදු ලුණු රම්පේ කරපිංචේ ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඕනෑම රසකාරකයක් හදන්න පුළුවන්. ඒ නිසා මේවා හෙල්ති. අඩු ගන්න ગેස්ට්‍රයිටික් ගතියක්වත් එන්නේ නැහැ. ආදි දැන් ලොකු වර්ණාවක් කරන්න පුළුවන්. මොකද එයාට දැනුම තියෙනවා. ඒ බහන්න පිළිබඳ. මොකද එයාට තමයි හොඳ රේත්තු ගන්නන්න පුළුවන් කස්ටමර්ට. මොකද කස්ටමර් කෙනෙක් ගොඩක් සමීප වෙනවා වේටර් කෙනෙකුට. මම වුණත් සාමාන්‍ය මහා පරිමාණ පන්ති පවත්වනකොට ඇතැම් නගරවල කෑම කන තෝරගත්ත තිබුණ භෝජනාගාර. ඒ මම යන්නේ මට පුරුදු ස්ටුවර්ඩ් නැත්නම් වේටර් හොයාගෙන. ඒ වේටර් මම දැක්කම අපේ සරාව කියලා කියාගෙන තමයි දුවගෙන එන්නේ. එයා මොකද හේතුව? එයා අපිට පැහැදිලි කරලා තියෙනවා මේකේ කෑම යන්නේ මේ විදියටයි. මේක රසකාරක නැහැ බව වෙන්න එපා. මේකේ තියෙන ස්වභාවික රසකාරක විතරයි. ආදි වශයෙන් එයා හොඳ වර්ණාවක් දෙනවා. එයාගේ ආයතනයේ බොස් පිළිබඳව ආයතනයේ පිළිබඳව විශේෂම නිෂ්පාදනය පිළිබඳව. මෙන්න මේ ගුණාංග වලින් සමන්විත සේවකයෝ නම් ඒගොල්ලන්ට පුළුවන් පාරිභෝගික ඇදබැද තබා ගන්න. තේරුණාද? එතකොට ඉහත කරුණු තුනක්වත් ඇතුළත් පැහැදිලි පිළිතුරකට තමයි ලකුණු එකමාරක්ම දීලා තියෙන්නේ. ඒ කියන්නේ අර ඉස්සෙල්ල පැහැදිලි කිරීම හරි මේ පැත්තේ තිබුණේ. මේ පැහැදිලි කිරීම හරි. නමුත් මේකට මේ කරුණු තුනත් ආවම තමයි මේ කරුණු තුනක්වත් ඇතුළත් වුණාම තමයි ඒක අංග සම්පූර්ණ උත්තරයක් වශයෙන් පිළිගන්නේ. පැහැදිලිනේ? ඉතින් මේක ඡේද දෙකකට නැතුව අපිට එකට ලියන්නත් පුළුවන්. අපි හිතමු සුවදශීලී බව, ආචාරශීලී බව, ප්‍රසන්න බව, නිෂ්පාදිත පිළිබඳ ඉහළ දැනුම ආදී ගුණාංග වලින් සමන්විත ක්‍රියාශීලී සේවකයෙක් වූ විට ගනුදෙනුකරුවන් සමග මිත්‍රශීලී සම්බන්ධතා ඇති කර ගැනීමටත් ගනුදෙනුකරුවාගේ විශ්වාසය දිනා ගැනීමටත් මොවුන් යොදාගත හැකි නිසා කෙනා අදහස ලියන්න පුළුවන් මේ උත්තරේ මොන්නේ අපිට මීට වඩා හොඳට ඒක ලස්සනට ගලපලා ලියන්න පුළුවන්. පැහැදිලිනේ? රයිට්. බලමු ඒ අවුරුද්දෙම දෙවෙනි ප්‍රශ්න රෝමිලෝමිරක්ක 1. ප්‍රවර්ධන මිශ්‍රය ඇතුළත් මහජන සම්බන්ධතා PR. ප්‍රවර්ධන මිශ්‍රය ඇතුළත් මහජන සම්බන්ධතා හඳුන්වා. එය ව්‍යාපාරික සාර්ථකත්වයට දායක වන්නේ කෙසේද යන පැහැදිලි කරන්න. ප්‍රවර්ධන මිශ්‍රය ඇතුළත් මහජන සම්බන්ධතා ඒ කියන්නේ පබ්ලික් රිලේෂන්ස් කියන එක හඳුන්වා එය ව්‍යාපාරයක සාර්ථකත්වයට දායක වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. තේරුණාද? එතකොට ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුව දක්වන බාහිර පාර්ශ්වයන් සමග ආයතනයේ පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙන පරිදි හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාම. මෙන්න මේ වගේ කෙටි අදහසක් ලියුවනම් ඇති. ලකුණු එකක් ලබා ගන්න. තේරුණාද? ප්‍රවර්ධන මිශ්‍රය තුළත් මහජන සම්බන්ධතා හඳුන්වා එය ව්‍යාපාරික සාර්ථකත්වයට දායක වන ආකාරය. ප්‍රශ්න දෙකක් උත්තර දෙකක් නේ. මේක පළවෙනි තොර ලකුණ වෙන්නට ඕනේ. තොර ලකුණ දාලා ලියන්න. ප්‍රශ්න දෙකක් නම් උත්තර දෙක වෙන් වෙන්න ඕනේ.
ව්‍යාපාරය කෙරෙහි උනන්දුව දක්වන බාහිර පාර්ශ්වයන් සමග ආයතනය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙන පරිදි හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාම කියලා කියන එක හරි කමක් නැහැ උත්තරේ. ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන උනන්දුව දක්වන බාහිර පාර්ශ්වයන් සමග ආයතනය පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගෙන පරිදි හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාම. මෙහෙම නැත්නම් ව්‍යාපාරයේ බාහිර පාර්ශ්වයන් සමග නැත්නම් සමස්ත සමාජය සමගම යහපත් ප්‍රතිරූපයක් ගොඩනගෙන පරිදි හොඳ සම්බන්ධතා පවත්වාගෙන යාමකොත් ඒත් හරියට පබ්ලික් රිලේෂන්ස් තමයි. ඊළඟට ඒක එය ව්‍යාපාරයක සාර්ථකත්වයට දක්වන්නේ කෙසේද? මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. හරිද? මේක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක සාර්ථකත්වයට දක්වන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න. මේ තියෙන්නේ ව්‍යාපාරයේ සාර්ථකත්වයට දායකත්වය කියලා ලස්සන දාලම තියෙන දෙවෙනි තර ලකුණ. පළවෙනි එක ව්‍යාපාරය පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගීම. ව්‍යාපාරය පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගීම. එකක්. අනිත් එක ගනුදෙනුකරුවන් පහසුවෙන් ලබා ගැනීම. ගනුදෙනුකරුවන් පහසුවෙන් ලබා ගැනීම. අනික ප්‍රබල ප්‍රවර්ධන මාධ්‍යයක් වීම. අනිත් එක ඉලක්ක පාරිභෝගික කණ්ඩායමට ඍජුවම ළඟාවීම. මේ කියන්නේ එකක් තමයි ව්‍යාපාරය පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගෙනවා. කා තුළ? සමස්ත සමාජය තුළ. හොඳ ප්‍රතිරූපයක්නේ. ඒක මාරයි. ඒ ව්‍යාපාරේ මාරයි. ඒක ඒ ව්‍යාපාරේ පුදුම සේවයක් කරනවා. මුළු ගමටම ආශිර්වාදයක්. අපේ මුළු නගරයටම ආඩම්බරයක්. එහෙම අපි කතා වෙනවනේ. මේක ඒ කියන්නේ සමස්ත ව්‍යාපාරය පිළිබඳ හොඳ ප්‍රතිරූපයක් ගොඩනැගිලා. දෙවෙනි එක තමයි ගනුදෙනුකරුවන් පහසුවෙන් දිනා ගන්න පුළුවන්. ආකර්ෂණය කරගන්න පුළුවන්. විශ්වාසයක් ඇති කරගන්න. තුන්වෙනි එක තමයි ප්‍රබල ප්‍රවර්ධන මාධ්‍යයක් වීම. මේක ප්‍රබලම ප්‍රවර්ධන මාධ්‍යයක් වෙනවා. නැවත නැවත ගනුදෙනුකරුවන් දැනුවත් කරන. නැවත නැවත ගනුදෙනුකරුවාව ආමන්ත්‍රණය කරන ප්‍රබල ප්‍රවර්ධන ක්‍රමිකුත් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඉලක්ක පාරිභෝගික කණ්ඩායමට ඍජුවම ළඟාවීම. ඉලක්ක පාරිභෝගික කණ්ඩායම වෙත ඍජුව ළඟා වෙන්න හැකියාව ලැබෙනවා. ඔව්. ඔන්න වගේ පිළිගත හැකි කරුණු දෙකක් ඇතුළත් පිළිතුරු ලකුණු දෙකක්ම ලැබිලා තියෙනවා. මුළු ලකුණු තුන හම්බෙන්නේ විදිහටයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ව්‍යාපාරිකයෙකු පාසල් ළමයින් සඳහා කල් දබාගත හැකි දිවාහාර පැකට්ටුවක් ලන්ච් පැක් එකක් පිළියෙල කොට වෙළඳපොළ ඉදිරිපත් කිරීමට අදහස් කර ඇත. ප්‍රශ්න පැහැදිලිද? ව්‍යාපාරිකයෙක් පාසල් ළමයින් සඳහා කල් තබාගත හැකි. අද ගත්තොත් සතියක් උන තියාගන්න පුළුවන්. ලේසි නේද? කොට අම්මන්ට පුළුවන් සතියෙම පැක් 5ක් ගන්න එකවර. කල් තබාගත හැකි දිවාහාර පැකට්ටුවක් ලන්ච් පැක් එකක් පිළියෙල කොට වෙළඳපොළ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. මීට අදාළව ව්‍යාපාරිකයාට යොදාගත හැකි මිල කිරීමේ ප්‍රවර්ධනය කිරීමේ සහ බෙදා හැරීමේ උපාය මාර්ග වෙන වෙනම සඳහන් කරන්න. එකම ප්‍රශ්නය තුල ප්‍රශ්න 3යි. අංශ 3ක් අහනවා. අංශ 3ට තමයි ලකුණු 1 ගන්න ලකුණු 3 ලැබෙනවා ඇත්තේ. එකක් මිල කිරීම. පළවෙනි එක. අනිත් එක ප්‍රවර්ධනය කිරීමේ. දෙවෙනි එක. අනිත් එක බෙදා හැරීමේ. තුන්වෙනි එක. උපාය මාර්ග වෙන වෙනම සඳහන් කරන්න. තේරුණාද? එහෙනම් මේ වගේ කල් තබාගත හැකි ලන්ච් පැක් එකක් ඉදිරිපත් කරන්න යන ළමයිට ඊට යොදා ගන්න පුළුවන් මිල කිරීමේ ක්‍රමයක්. ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමයක් බෙදා හැරීමේ උපාය මාර්ග වෙන වෙනම. මුලින්ම මිල කිරීම. වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා පිරිවැය පියවෙන හා සාධාරණ ලාභයක් ලැබිය හැකි අඩු මිලක් නියම කිරීම විස්තර කිරීම. එක් කරුණක් විස්තර කිරීමට ලකුණු 1යි. හොඳට මතක තියාගන්න මේක අලුත් භාණ්ඩයක්නේ. කල් තබාගත හැකි ලන්ච් පැක් එකක්. ලන්ච් බොක්ස් එකක් නේ ලන්ච් පැක් එක. හරි. එතකොට මේක නව භාණ්ඩයක්. දැන් මාකට් එකට අපෝනේ ඇතුල් වෙන්න. නැත්තම් මාකට් එක අල්ල ගන්නයි ඕනේ. වෙළඳපොළ අල්ල ගන්න ඕනේ. වෙළඳපොළ ප්‍රවේශ වෙන්න ඕනේ. එහෙනම් ඉහළ මිලක් නියම කරන්න බෑ. එහෙමනම් වෙළඳපොළ අත්පත් කර ගැනීම සඳහා වෙළඳපොළ අල්ලා ගැනීමේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා පිරිවැය පියවෙන්නත් උන හැබැයි. අපේ පිරිවැය ආවරණ වෙන්නේ නැත්තම් පාඩු වෙනවනේ. ආරම්භයේදී බංකොලොත් වෙනවනේ. පිරිවැය පියවෙන පරිදි හා සාධාරණ ලාභයක් ලබා ගන්න පුළුවන් වන ආකාරයේ අඩු මිලක් නියම කරන්න ඕනේ. පස්සේ පුළුවන්
වෙළඳ පොළ දිනාගත්තට පස්සේ අපිට ක්‍රමානුකූලව මිල වැඩි කරලා අපිට අර එරියස් වෙච්ච ලාභත් අපිට ගන්න පුළුවන්. මුලදී ඕනේ වියදම කවර් කරලා පාඩු නොයි අලාභ ලබන්නේ නැතුව සාධාරණ ලාභයක් ලැබෙන මිලක්. එතකොට තමයි වෙළඳ පොළ අල්ලගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? රයිට්. ලකුණු එක එකට. ඊළඟට ප්‍රවර්ධනය කිරීමට දෙමාපියන් දැනුවත් කරන සුදුසු ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. තේරුණාද? මොකද ප්‍රවර්ධනය කරන්න ඕනේ දරුවන්ට නෙමෙයිනේ. ළමයි කෑම බීම ගැන නොදැන එක අම්මා තාත්තා අපට දෙනවා කියන විශ්වාසයෙන් ඉන්නේ. තේරෙනවද? ඒ නිසා දෙමෝපියන් දැනුවත් කරන සුදුසු ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් පුවත්පත්වල දැන්වීමක් දාන්න පුළුවන්. පත්තරේ ඕනනම් වෙනම හෑන්ඩ් බිල් එකක් ෆෝකල හෑන්ඩ් බිල් එකක් හදලා පත්තරය ඇතුළට දාන්න පුළුවන් ඒජන්සි වලට ගිහිල්ලා බාර දීලා. එහෙම නැත්නම් බැනර් එකක් පාසල් ළඟ හොඳම දේ පාසල් ළඟ බැනර් එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් පත්‍රිකා බෙදා හරින්න හෑන්ඩ් බිල් බෙදා හරින්න පුළුවන්. දෙමෝපිය ගොඩක් කරලා පාසල් ආරම්භ සහ අවසන් වෙලාවට එනවනේ. දෙමෝපියන්ට බාර දෙනවා කියලා ඍජුම හෑන්ඩ් බිල් එක. නැත්නම් සමාජ ජාල ළමයි බලනවනේ. YouTube අනිවාර්යෙන් බලනවනේ. ඒ සමාජ ජාල වල දැන්වීමක් දාන්න පුළුවන්. තේරුණාද? එක් කරුණක් විස්තර කිරීමට ලකුණු 1යි. ඊළඟට බෙදා හැරීම. පාසල් ආපන ශාලා තුළට බෙදා හරින්න පුළුවන්. අවට වෙළෙන්සැල් මගින් බෙදා හැරීම. පාසල ඉදිරිපිට ජංගම වෙළෙන්සැල් මගින්. ඒ එක් කරුණක් ඇති. කරුණු 3ක් දාලා තියෙනවා. දැන් මේක අලුත් ප්‍රොඩක්ට් එකක්නේ. හොඳම දේ තමයි පාසල් කලාප අධ්‍යාපන කාර්යාලයට ගිහිල්ලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය අරගෙන කරුණු පැහැදිලි කරලා මේ පෝෂ්‍යදා යාර වෙලක අපි දෙන්නේ ගුණාත්මකයි රසවත් කියලා. තේරෙනවද? අනික වියදමත් අඩුයි කියලා විදුහල්පතිවරුන්ට ගිහිල්ලා මුලින්ම සාකච්ඡා කරලා ඒ විදුහල්පතිවරුන් මගින් අවසර ලබා ගන්න ඕනේ. කෙලින්ම පාසලේ ආපන ශාලාවට මේ භාණ්ඩ හඳුන්වා දෙන්න. ඉතින් ආපන ශාලා හිමියන් එකඟ නම් ඒගොල්ලන්ට ලාභයක් දෙනව නම් ඒගොල්ලෝ එකඟ වෙයි. හොඳම බෙදාහැරීම ඒකයි. කෙලින්ම පාසලේ කැන්ටින් එක හරහාම බෙදා හරින්න. එහෙම නැත්නම් අවට වෙළෙන්සැල් මගිනුත් බෙදා හරින්න පුළුවන්. මොකද අවට වෙළෙන්සැල් වලට අඩු ගන්න පාසල් පටන් ගන්න පෙර එන ගමන් ආහාර පාන ගන්න යන තැන් තියෙනවනේ. ඒ තැන් වලට බෙදා දෙනවා. එහෙම නැත්නම් පාසල් ඉදිරිපිට ජංගම වෙළෙන්සැල් මගින් පාසල ඉස්සරහා ජංගම වෙළෙන්සැල් දාන්න පුළුවන්. තේරුණා? මොකද ඒකත් හොඳයි. සමහරට ආකර්ශනීය ලෙස රථයක් සරසලා ඒ මගින් දුන්නොත් සමහරට උතෙන් තියෙන පරණ වාහන අලුත් කරලානේ. පරණ වාහනට ඉල්ලුමක් තියෙනවනේ. හොඳට තින්ත ගාලා පේන්ට් කරලා අලුත් කරලා වාහනේ පිටිපස්සේ කොටස ඕපන් කරන්න පුළුවන්. පොඩි සංගීතයක් එහෙම දාලා මැගින් නිල්ස් එහෙම හඳුන්වලා දුන්නේ. ඒ වගේ ක්‍රමයක් මගින් හඳුන්වා දෙන්නත් පුළුවන්. ඒ වගේ ආකර්ෂණීය පරිපූර්ණ බෙදහැරීමේ ක්‍රමයක් වෙන්නට ඕනේ. තේරුණානේ? ලකුණු 1යි. එහෙම තමයි ලකුණු 3 බෙදලා යන්නේ. රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. 4 රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නය. අලෙවිකරණ උපකරණයක් ලෙස ඇසුරු පැකේජින් භාවිතයේ වර්ධනය වීමට දායක වූ සාධක කවරේද පැහැදිලි කරන්න. අලෙවිකරණ උපකරණයක් ලෙස ඇසුරු භාවිතයේ වර්ධනය වීමට දායක වූ සාධක කවරේද පැහැදිලි කරන්න. මොකද කියන්නේ? අලෙවිකරණ උපකරණයක් ලෙස ඇසුරු භාවිතයේ වර්ධනය වීමට දායක වූ සාධක. කියන්නේ මොකද්ද මේ? අලෙවිකරණයේදී ඇසුරුම් කිරීමේ වාසි නේ අහන්නේ මේ සාධක කියලා අහන්නේ. පළවෙනි එක ආරක්ෂාව. එක සාධකයක් තමයි ආරක්ෂාව. සිකියුරිටි එක. භාණ්ඩයේ ආරක්ෂාව. වංචාවම වීම. වැඩි දේවල්. තේරුණාද? දැන් ඇසුරුමක් තියෙන නිසා පළමුව භාණ්ඩයට ආරක්ෂාවක් ඇති වෙනවා. බින්දින සුළු එකට නම් බිම වැටුණොත් බින්දින්නේ නැහැ. ඉහිරෙන්න පුළුවන් දෙයක් නම් දීර වර්ගයක් නම් ඉහිරෙන්නේ නැහැ. බෝතලයක දාලා මුඩින් තද කරලා තියෙන්නේ ආරක්ෂාව. අනික වංචාවම වීම. ලේසියෙන් ඇසුරුම පැක් එක ගලවලා වංච කරන්න බෑ. ද්‍රව්‍ය කලවම් කරලා දැන් මූඩිය සීල් කරලා තියෙන්නේ. ඒ සීල් එකෙදුත් ඔන්න අපිට තේරෙනවා. ඒ නිසා ද්‍රව්‍ය කලවම් කිරීම නැත්නම් භාණ්ඩයේ කොටසක් එළියට ගැනීම, අරන් වංචා කිරීම, ඒ වගේ වංචා අනිවාර්යයෙන්ම අවම වෙනවා. ආරක්ෂාව. දෙවෙනි එක තමයි ආකර්ෂණය. මොකද පළමුව දකින්නේ ඇසුරුමනේ. පාරිභෝගික මුලින් දකින්නේ භාණ්ඩේ. මුලින් දකින්නේ ඇසුරුම. ඒ ඇසුරුම දැක්කම භාණ්ඩේ තත්ත්වයේ එමෙන් කීප ගුණයකින් මෙවිල පේන්න ඕනේ. ඇසුරු ලස්සන භාණ්ඩයක්. අපි ලස්සන ඇසුරුමක් කියන්නේ නැහැනේ. කියන්නේ මොකද? ලස්සන භාණ්ඩයක්. හරි ලස්සනයි. නමුත් ඇසුරුමට නේ කියන්නේ. ඒකේ මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ ඇසුරුම තුලින් අපි ඇසුරුම දැක්කම ඇසුරුම විනිවිදව
ගිහිල්ලා අපි භාණ්ඩේ දකිනවා. ඇසුරුමත් එක්කම අපි ඇසුරුම දකින්නවත් සමගම ඇසුරුම විනිවිද ගිහිල්ලා අපි භාණ්ඩේ දකිනවා. ලස්සන භාණ්ඩයක්. ලස්සන ඇසුරුමක් කියකෝ භාණ්ඩ දැක්කේ නෑනේ. තේරෙනවද? අපි භාණ්ඩේ දින ඇතුළේනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම පාරිභෝගික ආකර්ෂණයේ පහසුවෙන් ඉක්මනින්ම දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා ඇසුරුම තුලින්. ඒක විස්තර කරලා නැහැ. ඔය පැහැදිලි කරන්න කියලා තියෙනවා කරුණු තුනක් පැහැදිලි කිරීමද කියලා දීලා තියෙනවා. මේක පැහැදිලි කරන්න ඕනේ. දැන් මේකේ ස්කීම් එකෙත් පැහැදිලි කිරීමක් තියලා තිබුණේ නැහැ. අපි පැහැදිලි කිරීමක් කරමු. කොහොමද ලියන්නේ? අපිට ලියන්න පුළුවන් ආකර්ශනීය ඇසුරුම නේ අලංකාර. එහෙම දාමු. අලංකාර ඇසුරුමක් තුලින් විනිවිද ලෙස භාණ්ඩයට ආකර්ෂණය. ඒකයි වෙන්නේ. අලංකාර ඇසුරුමක් තුලින් විනිවිද ලෙස භාණ්ඩයට ආකර්ෂණයක් ඇති වෙනවා. පහසුව ගබඩා කිරීම, පාරිභෝගිකයට පරිහරණ පහසුව, ස්වයං සේවයට, ප්‍රවාහනයට, වෙළෙන්සැල් ප්‍රදර්ශනයට මේ හැම දෙයකටම පහසුයි. ගබඩා කරන ලෙස විශාල පෙට්ටිවල, කාඩ්බෝඩ් පෙට්ටිවල දාන භාණ්ඩ අපි කියන්නේ බන්ඩල් පිටින්, කටල් පිටින් ගබඩා කරන්න ලේසි. ප්‍රවාහනය කරන්න පැටවීම කොට බෑම ලේසි. අනික විශාල ප්‍රමාණයක් එකම අපි ලොරි එක නැත්නම් කැන්ටර් එක තන්පත් කරන්න පුළුවන්. ඊළඟට පරිහරණයත් පහසු අපිට පාරිභෝගිකයන් වශයෙන්. අපිට දැන් නෙස්ටමෝල් බෝතලේ ඇරිය නැත්නම් ටින් එකේ ඇරිය පාවිච්චි කරලා වහල් තිබ්බා. අවසාන දක්වා පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. වෙන දෙයකට දාන්න දෙයක් නෑ අපව. ඊට පස්සේ වෙළෙන්සැලේ ප්‍රදර්ශනයට ලේසි. ඇසුරුම සහිත නිසා අපිට එක එක පැක් නේ ලස්සනට පුළුවන් රාක්කයක් මත එක බ්‍රෑන්ඩ් එකක ඇසුරුම් ලස්සන පැක් කරන්න ආකර්ෂක හොඳින් ප්‍රදර්ශනය වන ආකාරය. පාරිභෝගිකයෙක් වෙළෙන්සැලට තමන්ගේ නෙත් යොමු කළ වහාම ඒ නෙත ගැටෙන ආකාරයෙන් ප්‍රදර්ශනාත්මක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අනික ස්වයං සේවා විකුණුම් ක්‍රම. ස්වයං සේවා විකුණුම් ක්‍රම හඳුන්වා දීමටත් මේ ප්‍රයෝජනවත් වෙනවා. ස්වයං සේවා හේතුව භාණ්ඩ ඇසුරුම තියෙනවා. ඒකේ ලේබල් එක තියෙනවා. මිල, නිෂ්පාදනය කළ දිනය, date of expiry, නිෂ්පාදකයාගේ නම ලිපෙන්නේ සියල්ලම තියෙනවනේ. එහෙනම් ස්වයං සේවා විකුණුම් ක්‍රමයකට යන්න පුළුවන්. ඒක එහෙම ගෙනිච්චොත් ව්‍යාපාරිකයටත් ඒක වාසියක්. සේවකොත් අඩු කරගෙන පිරිවැත් අඩු කරගන්න පුළුවන්. අපිටත් වාසියක්. අඩු කාලෙකින් භාණ්ඩ තෝරගෙන ඇවිල්ලා මිල ගෙවල අපිට අපේ සතුටෙන් භාණ්ඩ ගෙදර ගෙනියන්න පුළුවන්. ඊළඟට දැනුම. මේ ඇසුරුමේ අපට අවශ්‍ය තොරතුරු දෙනවනේ. තොරතුරු මගින් පාරිභෝගික දැනුවත් කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කල්ලිකුත් වන දිනේ, අන්තර්ගත ද්‍රව්‍ය, මිල, පාවිච්චි කරන පිළිවෙල, පාවිච්චි කළ යුතු ආකාරය, ගබඩා කළ යුතු ආකාරය, keep in cool place, keep in warm place එහෙම දාලා තියෙන්නේ. අන්න ඒ නිසා අපිට භාණ්ඩ පාවිච්චි කිරීම, ගබඩා කිරීම, ඒ වගේම පාවිච්චි කිරීම, ගබඩා කිරීම දැනුවත් භාවයකින් යුතුව කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ප්‍රවර්ධන පහසුව. ඇසුරුම නිසා අපට භාණ්ඩ ප්‍රවර්ධනය කරන්න ලේසි. දැන් උදාහරණයක් වශයෙන් ඇසුරුම නිසා ඇසුරුම් සහිත භාණ්ඩ අපිට පුළුවන් බොහොම ආකර්ෂණීය ලෙස රාක්කවල මේ තැන්පත් කරන්න පුළුවන්. බලන්න හොඳ ග්‍රොසරි එකකට ගියාම අත්දැකීම මෙතනි සුපර් මාකට් එක වයිම කරමු. සාමාන්‍ය සිල්ලර කඩ ග්‍රොසරිස් ඒවට ගියාම ලස්සනට එක දැන් අපි තුමු කිරිපිටි කියලා එකම බ්‍රෑන්ඩ් එකේ කිරිපිටි ලස්සනට අර තමයි තට්ටු ගහලා ඒක කලාත්මකව අසුරලා තියෙනවා. ඒකෙන්ම වෙළඳ පොළට නිකන් වෙළඳ පොළ ඉදිරිපිටින් යන පාරිභෝගිකයාව තේරෙනවද? වෙළඳ පොළට ඇදිලා එන්නේ වෙළඳ පොළ කාන්දමක්සේ සලකලා. වෙළඳ පොළ කාන්දමක් බඳු වෙනවා. ඒ කියන්නේ එතනින් යන අය නිකන් වෙළඳසැල දිහා නිකන් ජස්ට් ලුක් එකක් තේරෙන නිකන් බලනකොට මොකද එන්නේ? ඇදිලා යනවා කාන්දමක් එතකොට. ඇයි මේ? ප්‍රවර්ධනයක් වෙනවා එකකින්. තේරෙනවද? ඒතර අපි දාන්න පුළුවන් ආකර්ෂණීය ලෙස අසුරා තැබිය හැකි වීමෙන්. ආකර්ෂණීය ලෙස අසුරා තැබිය හැකි වීමෙන්. ඊළඟට
වටිනාකම වැඩි කර පෙන්වීම. වටිනාකම වැඩි කර පෙන්වීම. ඇත්තටම ඇසුරුම නිසා භාණ්ඩයට අලුත් අගයක් එකතු වෙනවා. ඇසුරුම අයින් කළොත් අපට වටිනාකම නැහැ. මේ ඇසුරුමෙන් තමයි වටිනාකම තියෙන්නේ. හිතන්න ගුවන්විදුලි යන්ත්‍රය රේඩියෝ එකක් නිකන් යකඩ ප්ලේට් එක ලී ප්ලේට් එක කැල් ටික හයි කරලා සවුන්ඩ් එක දෙන්න පුළුවන් ස්පීකර් හයි කරලා. නමුත් ඕකම ලස්සනට ෆයිබර් වලින් හරි නැත්තම් මල බෙදෙන යකඩ වලින් හරි නේ ආවරණය කළා අලංකාර ඇසුරුමකට යොමු කරාමනේ රුපියල් 10 ගණක් වෙන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම භාණ්ඩයට වටිනාකම වැඩි කර පෙන්වන නිසා ඉහළ මිලකට විකුණා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ඇසුරුම වෙනත් ප්‍රයෝජන සඳහා යොදාගත හැකියි. ඇසුරුම අපි භාණ්ඩ පාවිච්චි කළ ඉවරනම් පස්සේ අපිට සීනි දාගන්න, අපිට තුන පහ ටික දාගන්න, රස කැවිලි ටික දාගන්න, අච්චාරු ටිකක් හදලා දාගන්න, ඒ වගේ වැඩකට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් කරුණු තුනක් පැහැදිලි කිරීමට ලකුණු 3යි. මේ වගේ ඊටාම කෙටියෙන් පැහැදිලි කිරීම වෙන්න ඕනේ. තේරුණානේ? අපි තීරි පාඩේ මතකද කරා? ඇසුරුම් වල වාසි කියලා පැකේජස් කියලා වර්ඩ් එක අපි හැදුවේ. මුල් ලකුණේ හැදුවා. P කියන්නේ ප්‍රොටෙක්ෂන් ආරක්ෂාව. A කියන්නේ ඇට්‍රැක්ෂන් ආකර්ෂණය. ඒ වගේ. ඔව් මතකනේ. අපි තීරි පාඩේ කරද්දී පැකේජස් කියලා මතකද? අර මුල අකුරු වලින් පැකේජස් කියන වචනේ හැදුවා. වාසි කරේ ඒ වාසිම තමයි යන්නේ. P වලින් අපි ප්‍රොටෙක්ෂන් ආරක්ෂාව සැලසීම. A වලින් ඇට්‍රැක්ෂන් ආකර්ෂණය. C වලින් කන්වීනියන්ස් පහසුව පාරිභෝග ගැන ගෙන යාම පහසුයි. භාණ්ඩ ගබඩා කිරීම පහසුයි. වෙළඳුන්ටත් භාණ්ඩ රැස් කර දැමීම පහසුයි. තේරෙනවද? PACK knowledge to consume. ඒ ඇසුරුමේ තියෙනවානේ තොරතුරු. ලේබල් එක තියෙන ඇසුරු මතනේ. නිෂ්පාදකයාගේ නම ලිපිනේ, නිෂ්පාදිත දිනය, බර ප්‍රමාණය, ගබඩා කළ යුතු ආකාරය එනම් දැනුවත් භාවය වැඩි කරනවා. PACK ඒ කියන්නේ මොකද්ද? ඊළඟ ඒකට දාන්න පුළුවන් ability to easy consumption. ability to easy consumption. ඒ කියන්නේ ඇසුරුම නිසා පහසුවෙන් පරිභෝජනය කරන්න පුළුවන්. තේරුණාද? අපි හිතමු යෝගට් එකේ හිතන්නකෝ යෝගට් කප් එකක තියෙන කප් එක කියන්නේ ඇසුරුම. ඒ කප් එක තියෙන නිසා අපිට පුළුවන් හැන්දෙන් ඉක්මනින් පහසුවෙන් පරිභෝජනය කරන්න. හිතන්න ඕක බෑග් එකේ දාලා තිබුණා මොකද වෙන්නේ? එහෙනම් බෑග් අනිත් පැත්තේ ගහලා මොන තරම් නේ අනිත් පැත්තේ ගහලා මුළු මූණෙම ගෑවෙනවනේ. පහසුවෙන් පරිහරණය කරන්න පුළුවන්. PKC එකේ G කියන්නේ මොකක්ද? greater value. අර මෙතන කිව්වේ. ඇසුරුම නිසා භාණ්ඩයට හොඳ වටිනාකමක් ආරෝපණය වෙනවා. නිසා වැඩි මිලකට විකුණ ගන්න අවස්ථාව ලැබෙනවා. නේ? E කියන්නේ ඉකොනොමික්ස්. ඒ කියන්නේ ඊටාම පිරිමැසුම්දායක ලෙස. අර පිරිමැසුම්දායක ලෙස භාණ්ඩේ පරිභෝජනය කරන්න පුළුවන්. කිරිපිටි කියන්නකෝ බෝතලේ තියෙනවා නම් ටින් එකේ තියෙනවා අන්තිම හැන්ද දක්වාම හුලං වදින්න නැතුව නැස්ස නොවෙන්න පාවිච්චි කරන්න පුළුවන්. S කියන්නේ self services කියන එක. ඇසුරුමේ සියලු තොරතුරු තියෙන නිසා විකුණුම් සහායකින් අඩු කරගෙන පාරිභෝගිකයාටම භාණ්ඩ තෝරාගෙන මිල ගෙවල යන වෙළෙන්සල් ක්‍රමයක් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ ඉගෙනගත්ත තීරි පාට් එක තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. පහේ රෝම ඉලක්කම් 1. භාණ්ඩයක ජීවන චක්‍රයේ අදියර නම් කර ඒ අදියරේදී යොදාගත හැකි වඩා වැදගත් උපාය මාර්ග එක බැගින් සඳහන් කරන්න. මතකනේ භාණ්ඩයක ජීවන චක්‍රයේ අදියර 5ක් තියෙනවා මතක ඇතිනේ. ඒව නම් කර ඒ අදියරේදී යොදාගත හැකි වඩාත් වැදගත් උපාය මාර්ග එක බැගින් සඳහන් කරන්න. මේක දීලා තියෙනවා 4ක්. එකක් හඳුන්වා දීමේ අදියර, වර්ධන අදියර, පරිණත අදියර, පිරිනව අදියර. තව එකක් නෑ මුල් එකම නෑ. මොකද්ද? සංවර්ධන අවධිය. ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක මේගොල්ලෝ දීලා නෑ කමක් නෑ. අන්තිම හතර අරන් තියෙන. සංවර්ධන අදියරද ඇතුළත් කර ඇතනම් එයද පිළිගන්න. ඒක හරි මොකද තියෙන්න ඕනේ. අලිවිකරණේ පියා මහාචාර්ය පිලිප් කොට්ලර්. එයාගේ පොත තමයි ලෝකම් පිළිගත්ත නිර්දිෂ්ඨිත ග්‍රන්ථය. ටෙක්ස්ට් බුක් එකනේ. ඒ පොතේ පැහැදිලිවම තියෙනවනේ. 375 වෙනි පිටුවේ තියෙනවා පැහැදිලිවම සංවර්ධන අදියර දීලා. ඒක තමයි මොකක් හරි පස්සේ අර්ථ හිතෙන්නේ නැති කන්ට්‍රෝල් චීෆ්ට මේක දාන්නවා කියලා සංවර්ධන අදියරද ඇතුළත් කර ඇතනම් එද පිළිගන්න. ඕනෑම අදියර 4ක් අන්න. ඒක දායි දාලා තියෙනවා. මේ පහෙන් එහෙනම් ඕනෑම මේකත් තව 5ක් වෙනවනේ. ඕනෑම අදියර 4ක් නම් කිරීමට ලකුණු 1යි.
එකයි උපාය මාර්ග එකකට ලකුණු භාගය. එහෙම තමයි ලකුණු දීලා තියෙන්නේ. එතකොට ඔව් හරිනේ මේ හතරටම ලකුණු එකයි. සෑම උපාය මාර්ගයකටම ලකුණු භාගය බෙගින් තමයි ඇත්තේ නේ. ඔව් එහෙම තමයි දීලා තියෙන්නේ. එතකොට මේ හතර නම් කිරීමට ලකුණු කාල බැගින් ලකුණු එකයි. තේරෙනවනේ? මෙන්න එහෙනම් භාණ්ඩයක ජීවන චක්‍රය අධීර. මතකද අපි අර මේ වගේ chart එකක් එහෙම ඇදලා පෙන්නන්නේ මතකයිනේ? මතකයිනේ? මේ තියෙන එක මෙතන නැති එක සංවර්ධන අධීර. මේ තියෙන මෙතන තියෙන එක මේක මෙතන තියෙන හඳුන්වා දීමේ අධීර. මේ තියෙන්නේ 3 වර්ධන අවධිය. මේක දෙවෙනි අවධිය. හරිද? මේ තියෙන පරිණත අධීර. මෙතන තියෙන පරිණත අධීර 4. පිරින අධීර තමයි මේ තියෙන්නේ පස්වෙනි එක වශයෙන්. එතකොට සංවර්ධන අධීරෙදි පේනවද? භාණ්ඩයක් සංවර්ධනය කරනවා. සැලසුමක් අඳිනවා, සැලසුමක් හදනවා, සාම්පල් හදනවා, තෝරාගත්ත පාරිභෝගික දෙනවා, පරිචාර ගන්නවා, අවශ්‍ය වෙනස්කම් කරනවා, ආයි සාම්පල්යක් හදනවා වගේ. ඒකේ විකුණුම් නෑ, ලාභ නෑ. විකුණුම් නෑ. මේ තියෙන විකුණුම් රේඛාවනේ. මේ තියෙන සේල්ස් කව් එක. මේ තියෙන සේල්ස්. බලන්න මේ කාලේ විකුණුම් නෑ. විකුණුම් පටන් ගන්න දෙවන කාල පරිච්ඡේදයේ. තේරෙනවද? එහෙනම් මේ කාලේ සාම්පල් හදන්න, පාරිභෝගිකයන්ට ගෙන යන්න, ප්‍රවාහනය කරන්න වියදමක් යනවා. ඒ තනිකර වියදම මොකද්ද? අලාභයක් වෙනවා. එහෙනම් ලාභ මේ මෙතන ලාභ වක්‍රයක් ඇන්දොත් ඒ කියන්නේ මේ විදියටයි. ඔය විදිහට යන්නේ. ඒ කියන්නේ මේක ලාභ වක්‍රය නම් එහෙනම් මේකේ තනිකර මේ පරිණතිය තියෙන මොකද්ද? අලාභ. විකුණුම් නැහැනේ. විකුණුම් බිඳුවයි. එවනම් මේ ක්‍රමේදී උපාය මාර්ග වෙන්න ඕනේ. ඔව්. උපාය මාර්ග වෙන්න ඕනේ. ඊටාම උසස් ගණේ නිෂ්පාදිත සැලසුම් හදලා උසස් ලෙස සාම්පල් හදලා සෑම පාර්ශවයක්ම කියන්නේ උගත් නූගත් අඩු පවුල් සංයුතිය වැඩි පවුල් සංයුතිය ඉංග්‍රීසි කතා කරන සිංහල කතා කරන බෞද්ධ කතෝලික හින්දු සෑම වර්ගයක්ම ආවරණය වෙන ආකාරයේ පාරිභෝගික පැසක් තෝරගෙන ඒගොල්ලන්ට සාම්පල් දීලා ඒගොල්ලන්ගේ අදහස් අරගෙන තමයි භාණ්ඩේ ෆයිනලයිස් කරන්න ඕනේ. ඒක තමයි උපාය මාර්ගය එකේ. මේක අහලා නැහැ නේ මේක අහුරන් ලියන් තියෙන ඒ ටිකයි. මේ ඊළඟ එක තමයි තියෙන උපාය මාර්ග. මොකද හඳුන්වා දීමේ අධීර. මේ දෙවන අධීරයේ තමයි හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ දැඩි ලෙස ප්‍රවර්ධනයක් කරනවා. විවිධ ප්‍රවර්ධන උපාය මාර්ග විශේෂයෙන් ප්‍රචාරණය. නොමිලේ සාම්පල් බෙදා හැරීම හරි ජනප්‍රිය. අපි ගන්නවා නිකන් දෙන එක නරම් පාවිච්චි කරලා වැදුනොත් දිගින් දිගටම ගන්නවා. තේරෙනවද? ඒක වීදි හඳුන්වා දීම ඒ වගේ දැඩි ප්‍රවර්ධනයක් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? විකුණුම් වේගෙන් ඉහළ යන්නේ. ප්‍රවර්ධනය කරාම මිනිස්සු හඳුන ගන්නවා. මිනිස්සු ඉල්ලන්නේ මං ගන්නකම් ඉන්න ඕගොල්ලෝ ගන්නකම් ඉන්න මම. එහෙමනේ. උපේක්ෂා සහගත වෙනවා. විකුණුම් වැඩි වෙන්නේ සෙමින්. ඒක තමයි ඉතින් විකුණුම් රේඛාව සෙමින් වැඩි වෙන්නේ. හැබැයි අලාභත් ටික ටික ලාභ බවට පත් වෙලා ලාභ වක්‍රය බවට පෙරලෙනවා. මොකද උපාය මාර්ගයේ ප්‍රචාරණය. එකක් ප්‍රචාරණය. රූපවාහිනිය මගින් සමාජ ජාල මගින් පත්තරය මගින් ප්‍රබල හා විශ්වාසනීය අලෙවි දාමයක් ක්‍රියාත්මක කිරීම. ඒ කියන්නේ ප්‍රබල හා විශ්වාසනීය අලෙවි දාමයක්. ඒ කියන්නේ සේල්ස් චේන් එකක් නැත්නම් මාකටිං චේන් එකක්. ඒ කියන්නේ සමහරට නියෝජිතෝ ජාලයක් හදාගන්න රට පුරා. නියෝජිතන් මගින් එකවර එකම දවසේ භාණ්ඩ බෙදා හරිනවා. මේ භාණ්ඩ හඳුන්වා දෙනවා. ඒකත් හොඳ ප්‍රවර්ධන ක්‍රමයක්. අනික සාම්පල බෙදා දීම ප්‍රොඩක්ට් ට්‍රයල්. ඒ කියන්නේ සාම්පල් එක දීලා බලනවා. ඒගොල්ලන්ගේ ප්‍රචාරය කොහොමද කියලා. හරිනේ. උපාය මාර්ග එකකට ලකුණු භාග එකක් ලියවනම් ඇති. තවත් පුළුවන් වීදි හඳුන්වා දී මේකත් ජනප්‍රිය. වීදි හඳුන්වා දී මේකත් හොඳ උත්තර මෙතනට ඕන එකක් ලියන්න පුළුවන් වීදි හඳුන්වා දී. වීදි හඳුන්වා දී. වීදි හඳුන්වා දී. ඒකත් හරි. ඊළඟට බලන්න වර්ධන අධීරයේදී. අන්න දැන් තුන්වන අධීර තමයි වර්ධන අවධිය. කියන්නේ
අර හඳුන්වා දීමේ අධීරයේදී හඳුන්වා දීපු ප්‍රවර්ධන උපාය මාර්ගවල ඵල ලැබෙන අධීර තමයි තුන්වෙනි අධීරය. හරිද? විකුණුම් වේගෙන් ඉහළ යනවා. ඉල්ලුම වේගෙන් ඉහළ යනවා. ඒ නිසා අලාභත් ලාභ බවට පත් වෙලා ලාභ වක්‍රයත් ලාභ වක්‍රයක් වශයෙන් වේගෙන් ඉහළට ඇදිලා යනවා. දැන් ඉස්සෙල්ලා පෙන්නු chart එකේ මේ තියෙන මෙන්න මේක. විකුණුම් වක්‍රය වේගෙන් ඉහළ යනවා. අලාභ වක්‍රයත් ලාභ වක්‍රයක් බවට පත් වෙලා වේගෙන් ඉහළ යනවා. ඒ අවදි තමයි ඔය. මොනවද? උපයා මාර්ගයේ භාණ්ඩයේ ගුණත්වය අනිවාර්යයෙන් ඉහළ දාන්න උසස් කිරීම. භාණ්ඩයේ ගුණත්වය වැඩි කරන්න ඕන. මොකද දැන් ඉල්ලන මොහොතේම ස්ටාර්ට් එකේම නෑ මේක ගුණත්වය නෑ කියලා වැටීමක් આવුත් ඉවරයි. බ්ලාස්ට්. ඒ නිසා ගුණත්වය වැඩි කරන්න ඕන. ඊළඟට නව ගති ලක්ෂණ භාණ්ඩ එක් කරන්න පුළුවන්. නව ගති ලක්ෂණ එක් කරමින් කෙටි කාලයක් තුල මේ භාණ්ඩේ අලුත් බවක්, නැවුම් බවක් පෙන්눔 කරන්න ඕන. ඊළඟට විවිධ රස ප්‍රමාණ ආදීන් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ භාණ්ඩ විවිධාංගීකරණය. අනිවාර්යයෙන්ම විවිධාංගීකරණය අවශ්‍යයි. භාණ්ඩ විවිධාංගීකරණය. භාණ්ඩ විවිධාංගීකරණය. ඒ කියන්නේ ආහාර වර්ගයක් කියමුකෝ. චොක්ලට් වර්ගයක් කියමුකෝ. විවිධ රසයෙන්, විවිධ වර්ණයෙන්, විවිධ හැඩයෙන්, විවිධ ප්‍රමාණවලින්, විවිධ ඇසුරු මැටතේ දුන්නොත් තමයි එකිනෙකාගේ වර්ණයන් අනුව හැමෝටම භාණ්ඩ සපයලා අපේ ඉහළම විකුණුම් ආදායම ලබන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? සමහර අයිස්ක්‍රීම් ගත්තොත් අයිස්ක්‍රීම් වල සුදු පාට කැමති. සමහර අය ලා රෝස පාට කැමති. සමහර අය ලා කොළ පාට කැමති. කළු පාට කැමති නැති කිසිම කෙනෙක් කළු පාට අයිස්ක්‍රීම් අපි දැකලම නැහැ නේ. ඒ වගේ සමහර අය ෆෘට් ඇන්ඩ් නට් වලට කැමති. සමහර අය මැංගෝ අයිස්ක්‍රීම් වලට කැමති. සමහර අය පයිනැපල් අයිස්ක්‍රීම් වලට කැමති. තේරුණාද? ඒක එකිනෙකාගේ රුචිකත්වය. ඊළඟට බෙදා හැරීමේ මාර්ග ව්‍යාප්ත කිරීම අතරමැදියන් පුළුල් කිරීම. බෙදා හැරීමේ මාර්ග ව්‍යාප්ත කරන්න ඕන. අතරමැදියෝ ව්‍යාප්ත කරලා පුළුල් අතරමැදියන් ඉන්න ඉක්මනින් භාණ්ඩ වෙළඳ පොළට ගෙන. මොකද හේතුව ඉල්ලුම වැඩි. දැන් ඉල්ලනවා. ඒ නිසා බෙදා හැරීමේ මාර්ග හොඳින් ව්‍යාප්ත කරලා අතරමැදියෝ පුළුල් කරගත්තම ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න පුළුවන්. අනික මිල අඩු කිරීම, මිල විශේෂණය වැනි උපාය මාර්ග. කියන්නේ මිල උපාය මාර්ග මෙතන මිල උපායකොත් ඇති. මිල උපාය කිව්වත් ඇති. අනුගමනය කරන්න. ඒ කියන්නේ වට්ටම් ලබා දෙනවා. රුපියල් 3000ට වඩා වැඩි භාණ්ඩ ආසෙම මිලදී ගත්තොත් 20ක් දෙනවා. දැන් 10ක් දෙනවා. 5000ට වඩා මිලදී ගත්තොත් 25ක් දෙනවා. ඉතින් අපි බලමු 3000 මොකද්ද 5000 මොකද්ද 5000 දක්ව ගන්නවා. ඒ වගේ මිල උපායත් අනුගමනය කරන්න ඕනේ. ඒ ඕනෑම එකකට එකකට ලකුණු භාගය. ඊළඟට පරිණත අධීර. පරිණත අධීර. මැචුරිටි ස්ටේජ් එක. ඒ කියන්නේ අර ඉස්සෙල්ලා මම පෙන්නුවේ මේ අවස්ථාව. මේක සාමාන්‍ය දීර්ඝයි. මේ ඔක්කොම කෙටි කාලීන මේ තියෙන ටයිම් නේ. මේ ටයිම් මේ තියෙන සේල්ස් and PN profit and loss. මේක දිගු කාලීන. මේක ටිකක් මේක මම අන්ද වැරදි අතන සර සීගිරිය ගල වගේ ස්ථාර බවක් තියෙනවා. දිගු කාලෙක ස්ථාර වෙනකොට විකුණුම් උපරිම වෙලා දිගු කාලයක් පවතිනවා. ලාභ වක්‍රයත් ලාභ උපරිම වෙලා දිගු කාලයක් පවතිනවා. තේරුණාද? එතකොට මොකද්ද කරන්න ඕනේ? භාණ්ඩේ නවීකරණය වෙන්න ඕනේ. මොකද මේ වෙලාවේ කඩන් වැටෙන්න ඕන මෙන්න දැන්. පරිණත අවධිය හරිම සතුරුදායකයි ඒ වගේම දුක්ඛදායකයි දෙකම තියෙනවා. සතුරුදායක අපි දැන් උපරිමයට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් යන්න පුළුවන් උපරිමට සතුරුදායකයි. හැබැයි මොකද දුක්ඛදායක වෙන්නේ අපි වැටෙන්න ළඟයි. මොකද මේ මොහොතේ තමයි අපිට තරංකරෝ ගහන්නේ. තරංකරෝ අපේ භාණ්ඩයට වඩා අලුත් මුහුණුවරකින් යුක්ත නවීන පන්නේ නවීන විලාසිතා භාණ්ඩ ගෙනවත් මොකද වෙන්නේ? හැරෙනවා වෙළඳපොළ. ඒ නිසා අපිත් මොකද වෙන්නේ? භාණ්ඩේ නවීකරණය කරන්න හොඳ වෙලාව දැන්. නැත්නම් තරංකරුවේ මේක කරන්නේ. කළා අපේ මාකට් එක කඩනවා. ඊළඟට අලුත් වෙළඳපොළවල් හඳුනා ගැනීම, නව ගැනුම් කරුවන් හඳුනා ගැනීම කියන එක. දැන් අපි උපරිම විකුණන ඉවර වෙන ගන්න කියන්නේ මිලදී ගන්න ඕන ප්‍රමාණය අපෙන් මිලදී අරන් ඉවරයි. මොකද්ද වෙන්නේ නම්? නිව් බයර්ස් නව ගනුම් කරුවෝ අපේ රට තුලින් බැර නම් විදේශ රාජ්‍යයන්ගෙන් හරි විදේශීය වශයෙන් හරි ගැනුම් කරුවන් හොයා ගන්න ඕන. අනිත් එක අලෙවි මිශ්‍රය නවීකරණය. පැවති ක්‍රම වෙනස් කරනවා. සමස්ත අලෙවි මිශ්‍රයම නවීකරණය කරනවා. ප්‍රොඩක්ට්, ප්‍රයිස්, ප්ලේස්, ප්‍රොමෝෂන් හතරම වෙනස් කරලා ආයි වඩා ප්‍රශස්ත මිශ්‍රණයක් හදනවා. උදාහරණ වශයෙන් මිල අඩු කිරීම, නැත්නම් ප්‍රවර්ධන ක්‍රම වෙනස් කිරීම, බෙදහැරීමේ ක්‍රම වෙනස් කිරීම වගේ දේවල්. ඒ වගේ උපාය මාර්ගයකට ඒක ලකුණු භාගය. අමාරුද මේක සාමාන්‍ය නිතර අහන ප්‍රශ්නයක්. අපිට අර
වගේ ජීවන චක්‍රයේ ඇඳලා දීලා අහන්නත් පුළුවන්. අඳින්න කෙලෙන්නත් පුළුවන්. තේරෙනවද? ඒ වගේම අහන්න පුළුවන් මේ යටතේ භාණ්ඩයක ජීවන චක්‍රයේ ප්‍රවර්ධනය බහුලවම සිදු කළ යුතු මොකක්ද? සිදු කළ යුතු අවධි අහන්න පුළුවන්. බහුලවම සිදු කළ යුතු අවධි දෙකක් තියෙනවා. මොකක්ද එකක්? එකක් තමයි හඳුන්වා දෙන අවධි. ඉන්ට්‍රොඩක්ෂන් ස්ටේජ් එක. හඳුන්වා දීමේදී ප්‍රබලම ප්‍රවර්ධනය, ප්‍රචාරණය, පෞද්ගලික අලෙවිය, විකුණුම් ප්‍රවර්ධනය, word of mouth marketing, interactive marketing, public relations සියලු ප්‍රවර්ධන ක්‍රම අනුගමනය කරන්න. වැඩිම ප්‍රවර්ධන උපාය මාර්ග අනුගමනය කරන්න ඒ අවස්ථාවේ. ඊළඟ අවස්ථාව මොකක්ද? පරිණත අවස්ථාව, maturity stage එක. මොකද කඩන් වැටෙන්න අවදානමකුත් තියෙනවනේ. එහෙනම් ඒ අවස්ථාව තමයි දෙවන අවස්ථාවෙන්නේ ප්‍රවර්ධන වැඩිපුරම කරන්න ඕන. තේරුණාද? එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. මේ ප්‍රශ්නේ තුලින් ඔබට පුළුවන් එවැනි ප්‍රශ්න නිර්මාණය කරගන්න. ඔව්. තේරුණානේ? ඒ වගේ නිර්මාණය කරන්න පුළුවන්. රයිට්. ඒතර අපි බලමු තව මේක අධීරයක් තියෙනවනේ. තුනේ කරේ ඊළඟ අධීර බලමු. පිරිහෙන අධීර. පරිණත අධීරේ ඊළඟ අවස්ථාව තමයි පිරිහෙන අධීර. තේරුණාද? ඒ කියන්නේ පරිණත අධීරයට යනවා කියන්නේ පිරිහෙන අධීර 7 නේ. පිරිහෙන අධීරේ 7 වලට පේන්න ගන්නවා. කඩාවැටීම ඔන්න මෙන්න. ආයෝජනයේ සීමා කරමින් වෙළඳපොළ යෙදී සිටීම. දැන් මේ කාලේ වෙන්න ඕනේ තව තවත් අලුතෙන් ආයෝජනය කරන්න හොඳ නැහැ. දැන් ඉල්ලුම අඩු වෙන කාලේ. තරංකරුවෝ දැන් අපේ වෙළඳපොළ ගලවන කාලේ. අපේ වෙළඳපොළ ගලවද්දී අපි දැන් පල්ලෙහාට වැටෙනවා. වැටෙද්දී අපි තව තවත් ආයෝජනය කරාම වෙන්නේ ආයෝජනයේට ප්‍රතිලාභ නැතුවම දී වෙලා යනවා. දැන් කලක් තිස්සේ ප්‍රතිලාභ ලබලා දී වෙලා ගිට කමක් නැහැ. ඒ දී වෙච්ච ප්‍රමාණයෙන් කීප ගුණයක් අපි ප්‍රතිලාභ තුලින් උපයලා ඉවරයි. දැන් අලුතෙන් ආයෝජනයක් කරොත් ලාභ නැතුවම ඒක අහිමි වෙලා යනවා. තේරුණාද? එහෙනම් ආයෝජන සීමා කරන්න කියන එක. සීමා කරමින් වෙළඳපොලේ තව ටිකක් අපි රැඳිලා ඉන්න බලමු. මොකද අපේ කීර්තනාමයක් තියෙනවා. අපේ විශාල වෙළඳපොලක් ඉන්නවා. අපිට දැන් ඒක ටික ටික ගැලවෙනවා. තව ගැලවෙන තව අවුරුද්දක් හමාරක් අවුරුදු දෙක තුනක් යන්න පුළුවන් නේ. රැඳිලා ඉන්නවා. ආයෝජන ඉවතරගෙන විකල්ප අවස්ථාවක ආයෝජනය කිරීම. එකක් ආයෝජන සීමා කරනවා. පුළුවන් නම් අපි ආකලපු ආයෝජන එළියට ගන්නවා. උපලබ්ධි කරනවා. කාට හරි මේ අපේ ව්‍යාපාරෙ මිලදී ගන්න සලස්සනවා. විකුල මුදල් ලබා ගන්නවා. හරිද? උපලබ්ධි කළා අපි වෙනත් විකල්ප අවස්ථාවක ආයෝජනය කරනවා. එහෙමත් නැත්නම් ආයෝජනය සම්පූර්ණයෙන් ඉවත් කරගෙන ව්‍යාපාරය අවසන් කළා දානවා. ඒ කියන්නේ අපි කෙලින්ම ආයතනයේ කෙලින්ම විකුලම දාලා සම්පූර්ණයෙන්ම අපි ව්‍යාපාරයෙන් සමු ගන්නවා. නැත්නම් අපි මේ අපිට අතර ගන්න පුළුවන් ධනෙත් අහිමි වෙන්න පුළුවන්. ඒකටත් එවැනි උපාය මාර්ගයකට ලකුණු භාගයකින් තමයි යන්නේ. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදයනුත් අලෙවි කළමනාකරණය හා සැබැඳිව 2007 විභාගයේදී යොමු වෙච්ච වටිනා ප්‍රශ්න කීපයක් සාකච්ඡා කර පුළුල් ලෙස පිළිතුරු ලිවීමේ ස්වභාවය, ධාරිතාවය සහ ලකුණු ලබා දීමේ ක්‍රියාපටිපාටි ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. දැන් ඔබට අලෙවි කළමනාකරණය සම්බන්ධයෙන් විභාගයට ලිවීමට අවශ්‍ය ශක්තිය අනිවාර්යයෙන්ම තාක්ෂණය ලැබිලා ඇති. නැත්නම් ලැබෙමින් පවතිනවා ඇති. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදවලදී තවදුරටත් විදුලි විභාග ප්‍රශ්න සාකච්ඡා කරලා මේක 100%ක් නොවේ 200%ක්ම තහවුරු කරන්න බලාපොරොත්තු වෙනවා.